ආදරණීය දුවේ පුතේ තාක්ෂණ වේදය විෂය ධාරාව තෝරාගත් ආදරණීය දුවල පුතාලට තාක්ෂණ වේදයේ විශිෂ්ටයෙකු වන්නට අවශ්‍ය නිසි මාර්ගෝපදේශය ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට කියලා ටෙලි සරසවි නාලිකාව වෙනුවෙන් මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. තාක්ෂණ වේදය විෂය ධාරාවේ ප්‍රධානතම විෂය වන තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂය. අපි ඉංග්‍රීසියෙන් කියනවා සයන්ස් ෆොර් ටෙක්නොලොජි කියන විෂය. ඒ කියන්නේ SFT කියලා අපි කෙටියෙන් කියනවා. මේ විෂය හා සම්බන්ධ පාඩම් මාලාවේ පළමු වැඩසටහන ටෙලි සරසවි නාලිකාව ඔස්සේ අද දින සිට ගෙනෙන්නටයි මේ සූදානම. ටෙලි සරසවි නාලිකාව සමග සම්බන්ධ වුණාම ආදරණීය දුවල පුතාලට සජීවීව පන්ති කාමරයක් මෙන් ගුරුවරයා සමග සංවාද ඇති කරලා තමන්ට තියෙන ප්‍රශ්න විෂය හා සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ටියුෂන් පන්ති හොයාගෙන ගිය කාලේ මේ නාලිකාව පැමිණියා සමගම අවසන් කරගන්න පුළුවන් වෙනවා. විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා ගන්න පුළුවන් වෙනවා. කොළඹට ගම්පහට කුරුණෑගලට සීමා වූ ටියුෂන් සම්ප්‍රදාය ඉවත් කරලා ඕනෑම දුෂ්කර පළාතක වූද ජීවත් වෙන ආදරණීය දුවල පුතාලට ටෙලි සරසවි නාලිකාව හා සම්බන්ධ වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දිනේ මම බලාපොරොත්තු වෙනවා තාක්ෂණ වේදය විෂය ධාරාවේ ප්‍රධානතම විෂය වන තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂය පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මේ දැනුවත් කිරීම මම ප්‍රධාන අධ්‍යයන කිහිපයක් ඔස්සේ සිද්ධ කරන්න කැමතියි. මොකද දුවල පුතාලා මේ විෂය සම්බන්ධව ලොකු දෙයක් දන්නේ නැහැ. ඒකින්ද පළමුවෙන්ම මම බලාපොරොත්තු වෙනවා තාක්ෂණ වේදයේ විෂය ධාරාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් කරන්න. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා තාක්ෂණ වේදයේ විෂය ධාරාව හා සම්බන්ධ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් කරන්න. ඉන් අනතුරුව මම බලාපොරොත්තු වෙනවා තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂයේ අන්තර්ගතය පිළිබඳ දැනුවත් කරන්න. ඉන් අනතුරුව මම බලාපොරොත්තු වෙනවා තාක්ෂණ වේදය විද්‍යාව විෂය හා සම්බන්ධ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව. අවසානයේදී අද දිනේ මා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා තාක්ෂණ වේදය විද්‍යා විෂය හා සම්බන්ධ විෂය නිර්දේශය පිළිබඳව. හරි. අපි දැන් බලමු මේ තාක්ෂණ වේදය විෂය ධාරාව කියන්නේ මොකක්ද කියලා. මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව ලාංකීය අධ්‍යාපන ශාස්ත්‍රයට 2013 වර්ෂයේදී තමයි හඳුන්වා දෙන්නේ. 2013 වර්ෂයේදී හඳුන්වා දීමත් සමග 2015 වර්ෂයේදී පළමු වරට සිසුන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා. 2015 වර්ෂයේ පෙනී සිටීමත් සමග 2016 2017 2018 කියන වර්ෂවලදී ආදරණීය දුවල පුතාලා තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මෙතන තියෙන විශේෂත්වය තමයි 2015 වර්ෂයේදී විභාගයට පෙනී සිටි සිසුන්ට සාපේක්ෂව 2016 වර්ෂයේදී විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව වැඩි වුණා. 17 වර්ෂයේදී තවදුරටත් වැඩි වුණා. 18 වර්ෂයේදී තවදුරටත් වැඩි වුණා. මේ ආකාරයට වර්ෂයෙන් වර්ෂය තාක්ෂණ වේදයේ සඳහා තාක්ෂණ වේදයේ විෂය ධාරාවත් සමග සම්බන්ධ වූ සිසුන් පිරිස ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මොකද්ද මේකට හේතුව? මේකට හේතු වුණේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවත් සමග සම්බන්ධ වීමත් සමග උසස් අධ්‍යාපනයේ කටයුතු සඳහා තෝරාගත හැකි විවිධ පැතිකඩ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ වගේම වෘත්තීයන්ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් බවට පත් වුණා. ඒකින්ද සිසුන් අතර ජනප්‍රිය විෂය ධාරාවක් බවට තාක්ෂණ වේදයේ විෂය ධාරාව පත් වෙන්න පටන් ගත්තා. මේක හින්දා ක්‍රමක්‍රමයෙන් වර්ෂයෙන් වර්ෂය තාක්ෂණ වේදයේ සමග එක්වන සිසුන් පිරිස වැඩි වෙන්න පටන් ගත්තා. අපි බලමු මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව පිළිබඳව. තාක්ෂණ වේදයේ විෂය ධාරාව ගත්තාම ප්‍රධාන
ආකාර දෙකක් තියෙනවා. එක් ආකාරයක් තමා ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය ධාරාව. ඉංජිනේරු තාක්ෂණ වේදය. අපි කියනවා ඉංජිනීරින් ටෙක්නොලොජි කියලා. අනිත් විෂය ධාරාව තමා ජෛව පද්ධති තාක්ෂණ වේදය. මේකට කියනවා බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියලා. එතකොට මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය යනුවෙන් ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. උසස් පෙළ විභාගයේදී ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාව තෝරාගත් ආදරණීය දුවල පුතාලට ප්‍රධාන විෂයන් 3ක් හදාරන්න සිද්ධ වෙනවා. එක් විෂයක් තමා ඉංජිනේරු තාක්ෂණ වේදය කියන එක. එක් විෂයක් තමා ඉංජිනේරු තාක්ෂණ වේදය කියන එක. අනිත් විෂය තමා තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය. තව විෂයක් තමා තෝරා ගන්න තියෙනවා බාස්කට් එකක්. මේකේ සබ්ජෙක්ට් 10ක් තියෙනවා. කැමති විෂයක් තෝරා ගන්න පුළුවන්. එතකොට මේ විෂය 10 ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ වැඩිපුර සිසුන් යොමු වෙලා තියෙන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණ වේදය. අපි කියනවා ICT කියලා. Information and Communication Technology හදාරන්න යොමු වෙලා තියෙනවා. ඊට අමතරව කෘෂි විද්‍යාව කෘෂි විද්‍යාව හදාරන්න යොමු වෙලා තියෙනවා. ඊට අමතරව භූගෝල විද්‍යාව හදාරන්න යොමු වෙලා තියෙනවා. මේ ආකාරයට බකට් එකක් තියෙනවා, බාස්කට් එකක් තියෙනවා. මේක සබ්ජෙක්ට් 10ක් තියෙනවා. කැමති සබ්ජෙක්ට් එකක් හදාරන්න පුළුවන්. එහෙනම් මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරන ආදරණීය දුවල පුතාලට ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය, ICT ඒ කියන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණ වේදය, කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව යන විෂය 10ක් තියෙනවා. මේකෙන් කැමති විෂයක් හදාරීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයටම අපි ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය ධාරාව හදාරන දුවල පුතාලටත් ප්‍රධාන වශයෙන් විෂය කාණ්ඩ 3ක් හදාරන්න සිද්ධ වෙනවා. එක් විෂයක් තමා ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන එක. ඊට අමතරව තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය අනිවාර්යෙන් හදාරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව අර මං කලින් සඳහන් කෙරුවා වගේ බාස්කට් එකක් තියෙනවා. ඒකේ විෂයන් 10ක් තියෙනවා. කැමති විෂයක් හදාරන්න පුළුවන්. එතකොට සිසුන් වැඩිපුර යොමු වෙලා තියෙන්නේ ICT අපි කියනවා තොරතුරු හා sannivedana තාක්ෂණ වේදය, කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව කියන විෂයන් කරන්න තමා වැඩිපුර යොමු වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් කතා කෙරුවා තාක්ෂණ වේදයේ විෂය ධාරාව තියෙනවා. ඒකේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය. අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය.
ඉංජිනේරු තාක්ෂණ වේදේ හදාරන දුවල පුතාලට ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය අනිවාර්යෙන් හදාරන්න ඕන. තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂය අනිවාර්යෙන් හදාරන්න ඕන. අර බාස්කට් එකේ තියෙන සබ්ජෙක්ට් 10න් කැමති විෂයක් හදාරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජෛව පද්ධති තාක්ෂණ වේදේ හදාරන දුවල පුතාලට ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන විෂය අනිවාර්යෙන් හදාරන්න සිද්ධ වෙනවා. තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂය අනිවාර්යෙන් හදාරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව පෙර සඳහන් කළ පරිදි බාස්කට් එකේ තියෙනවා සබ්ජෙක්ට් 10ක්. ඒකෙන් කැමති විෂයක් හදාරන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපිට පේනවා තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ අංශයට ගියත් ජෛව පද්ධති තාක්ෂණ වේදයේ අංශයට ගියත් අනිවාර්යෙන්ම හදාරන්න තියෙන විෂය තමයි තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂය. අපි කියනවා science for technology කියලා. අපි කෙටියෙන් ව්‍යවහාරයේ කියනවා SFT කියන විෂය. ඉතින් අපි බලමු මේ SFT විෂය සම්බන්ධව මොකද්ද මේ දැනගන්න ඕනේ. මේකේ විෂය නිර්දේශය මොකද්ද? මේකෙන් කරන්නේ මොනවාද? මේක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එරි. එතකොට අපි අද දිනේ මුලින්ම කතා කරන්න පටන් ගත්තේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව පිළිබඳ. අපි කිව්වා මොකද්ද? 2013 වර්ෂයේදී තමා ලාංකීය අධ්‍යාපන ශාස්ත්‍රයට මේ විෂය ආවේ. පළමු වරට 2015 වර්ෂයේදී සිසුන් විභාගයට වාඩි වුණා. මේ ආකාරයට 2016 වර්ෂයේදී වාඩි වුණා. 17 වර්ෂයේදී වාඩි වුණා. 18 වර්ෂයේදී වාඩි වුණා. 19 වර්ෂයේදී සහ 20 වර්ෂයේදී වාඩි වෙන්න අපේක්ෂාවෙන් පාසල්වල අධ්‍යාපනය ලබනවා. එතකොට ආදරණීය දුවල පුතාලා 2021 වර්ෂයේදී තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න අපේක්ෂාවෙන් සිටින තාක්ෂණ වේදයේ 7 වන කණ්ඩායම. ඉතින් මේ තාක්ෂණ වේදයේ 7 වන කණ්ඩායමට මම මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ පැති මොනවාද කියලා කතා කරලා දුන්නා. එතකොට මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ප්‍රධාන පැති දෙකක් තිබ්බා. ඉංජිනේරු තාක්ෂණ වේදයේ පැත්ත, අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පැත්ත. එතකොට මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ පැත්තේදී අපි කිව්වා විෂයන් 3ක් අනිවාර්යෙන් හදාරන්න ඕන. මොකක්ද මේ විෂයන් 3? ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂයයි, තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂයයි, අර බාස්කට් එකේ තිබ්බ විෂයන් 10න් එක් විෂයකුයි. ඒ වගේම ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය හදාරන දරුවන්ට ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය හදාරන්න සිද්ධ වෙනවා. තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂය හදාරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව අර බාස්කට් එකේ තිබ්බ සබ්ජෙක්ට් 10න් කැමති එකක් හදාරන්න සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි විෂය තෝරා ගැනීම පිළිබඳ අපි දැනගන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. හරි. දැන් මම බලාපොරොත්තු වෙනවා අපි මේ විෂයක් හරි මොන හරි උසස් පෙළදී ඉගෙනගෙන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගන්න. ඕක තමයි බලාපොරොත්තුව. ඕකට තමයි අපි එක වසරේ ඉඳන් මොන්ටිසෝරියේ ඉඳන් ඉගෙනගෙන සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළට ඇවිල්ලා ඕන කෙනෙක්ගේ බලාපොරොත්තුව. ඉතින් අපි බලමු මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව හැදෑරුවාම මොනවාද අපිට උසස් අධ්‍යාපනයේ සඳහා ලබා ගන්න පුළුවන් කියලා. හරි. අපි අද කතා කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව. මේ යටතේ අපි කිව්වා ඉංජිනේරු තාක්ෂණ වේදය කියලා එක් අංශයක් තියෙනවා. මේකට කියනවා ඉංජිනේරින් ටෙක්නොලොජි. කෙටියෙන් කියනවා ET කියලා. සාමාන්‍යයෙන් පසුගිය වසරවල තියෙන දත්ත පදනම් කරගත්තාම විශ්වවිද්‍යාලයට 940 දෙනෙකුට අවම වශයෙන් ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි මේක සාමාන්‍යයෙන් ඉදිරියේදී වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේක 1000, 1100, 1200 වගේ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවම වශයෙන් 940කට පමණ ඇතුල් වීමේ හැකියාව තියෙනවා. ප්‍රවේශයේ සඳහා සපුරාල යුතු අවම සුදුසුකම්. කැම්පස් යන්න බෑනේ පෙළුණාම. ඒ කියන්නේ මොන හරි අවම සුදුසුකමක් තියෙන්න ඕන. එතකොට මේකේ සුදුසුකම් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා. ඉංජිනේරු තාක්ෂණ වේදය, තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව හා තුන්වන විෂය වශයෙන් පහත දැක්වෙන විෂයන්ගෙන්. අර පහත දැක්වෙන විෂයන් කියන්නේ මම කියවනේ බාස්කට් එකක් තිබ්බා. ඒ බාස්කට් එකෙන් කැමති විෂයක් තෝරගන්න පුළුවන්. පහත දැක්වෙන විෂයන්ගෙන් එක් විෂයකට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ ලබා ගන්න ඕනලු. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය තියෙනවා. තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව තියෙනවා. තෝරාගත යුතු විෂය තිබ්බා.
ඔය තුනට අවම වශයෙන් S3ක් තියෙන්න ඕන. ඒ කියන්නේ විෂය සමත් වෙලා තියෙන්න ඕන. සමත් වුණා කියලා යන්න බෑ විශ්වවිද්‍යාලයට. එතකොට හොඳම සුදුසුකම් ගත්තු දරුවන්ට තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ අර තෝරා ගන්න පුළුවන් විෂයන් ටික. මේකත් එක්ක ඉංජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රථම උපාධි පාඨමාලාව අපි කියනවා BET Bachelor of Engineering Technology පැවැත්වෙන විශ්වවිද්‍යාල හා උපාධි පාඨමාලා පහත දක්වලා තියෙනවා. එතකොට ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැදෑරුවාම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ගන්න පුළුවන් උපාධිය තමයි BET Bachelor of Engineering Technology. ඉංජිනේරු තාක්ෂණ වේදයේ පිළිබඳ උපාධිධාරියෙක් කියන සහතිකය අපිට ලැබෙනවා. එතකොට මේක දෙන විශ්වවිද්‍යාල තමයි විශ්වවිද්‍යාල 9ක මේක ලබා ගන්න පුළුවන් ළමුන්ට ඇතුල් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහින් ඉංජිනේරු තාක්ෂණ වේදී උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන්. කැලණිය විශ්වවිද්‍යාලයට ගිහිනුත් ඒ දේ කරන්න පුළුවන්. යාපනයේ විශ්වවිද්‍යාලයේත් ඉංජිනේරු තාක්ෂණ වේදී උපාධිය හදාරන්න පුළුවන්. රුහුණ විශ්වවිද්‍යාලයේත් ඉංජිනේරු තාක්ෂණ වේදී උපාධිය හදාරන්න පුළුවන්. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ සබරගම් විශ්වවිද්‍යාලය තුලදී මේ ඉංජිනේරු තාක්ෂණ වේදී උපාධිය හදාරන්න පුළුවන් වෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාව හදාarලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න නම් ආදරණීය දුවල පුතාලා හදාරන විෂයන් තුනට අවම වශයෙන් S3ක්වත් තරම් පාස් වෙලා තියෙන්න ඕන. S3 ගත්තා කියන්නේ අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීම නොවේ. එතකොට කරන්නේ හොඳම සුදුසුකම් තියෙන දුවල පුතාලට තමයි දිස්ත්‍රික් පදනම මත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ හදාරන දරුවන්ට ඉංජිනේරු තාක්ෂණ වේදී උපාධිය හදාරන්න වර්ෂයකට අවම වශයෙන් 940කට ඇතුළත් වෙන්න පුළුවන්. අවම වශයෙන් මින් ඉදිරියට වැඩිවීමක් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒක ලංකාවේ විශ්වවිද්‍යාල 9ක පිරිනමන්න ලෑස්ති කරලා තියෙනවා මේ උපාධිය. ඊළඟට අපි යනවා ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව. ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවට අපි ඇතුල් වෙනවා. එතකොට මේකට කියනවා බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියලා. ඒකෙදි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට ළමුන් 850කට අවම වශයෙන් ඇතුළත් වෙන්න පුළුවන්. මේකෙත් තියෙනවා ප්‍රවේශය සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම් කියලා. ඒකෙදිත් වෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදයට, තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂයට, ඒ වගේම අර තෝරා ගන්න තිබ්බ විෂයන් 10ක් මේ 10න් කැමති එකකට S එකක් අරන් තියෙන්න ඕන. ඒ කියන්නේ අවම වශයෙන් S3 තියෙන්නත් ඕන මේකෙත් යන්න. S3 තිබ්බා කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකමක් පමණයි අනිවාර්යෙන් ගන්න S3 තිබ්බා කියලා. ඒතර ගන්න හොඳම සුදුසුකම් ටික දිස්ත්‍රික් පදනම මත තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රථම උපාධි පාඨමාලාව ඒ කියන්නේ BBST Bachelor of Biosystem Technology කියන උපාධිය ලබා ගන්න පුළුවන් විශ්වවිද්‍යාල 10ක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, සබරගම් විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල වලින් මේක අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙනවා මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරපුවාම අපි කිව්වා තෝරා ගන්න විෂය තෝරාගත යුතු විෂයක් තිබ්බනේ. අර බාස්කට් එකක්. මේ බාස්කට් එකේ තිබ්බ සබ්ජෙක්ට් 10ක්. මේ සබ්ජෙක්ට් 10න් ඔබ තෝරා ගන්නවා නම් තොරතුරු හා sannivedana තාක්ෂණය ඒ තෝරාගත යුතු විෂය විදිහට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තවත් වාසනාවක් ඔබට ලැබෙනවා. හැබැයි ඒක කරන්න නම් අනිවාර්යෙන් තෝරාගත යුතු විෂය විදිහට තොරතුරු හා sannivedana තාක්ෂණය තෝරගන්න ඕන. මේක තෝරගත්තාම වෙන්නේ තවත් තොරතුරු sannivedana තාක්ෂණය හදාරන 465 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි ඒකට තියෙන ඕන සුදුසුකම තමයි තොරතුරු sannivedana තාක්ෂණයටයි තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂයටයි ඉංජිනේරු තාක්ෂණ වේදයේ හෝ ජෛව පද්ධති තාක්ෂණ වේදය යන විෂයන්ට අවම වශයෙන් S සාමාර්ථ ලබා දෙන්න ඕන. දැන් නිකමට හිතන්නකෝ අපි අර තෝරගන්න බාස්කට් එකේ තිබ්බ සබ්ජෙක්ට් එක විදිහට කෘෂි විද්‍යාව කෙරුවා කියලා. ඒතර කෘෂි විද්‍යාව කෙරුවා නම් ඒ දරුවන්ට
S3 තිබ්බා කියලා මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? එයාලා කියනවා තොරතුරු sannivedana තාක්ෂණය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණ වේදය හෝ ජෛව පද්ධති තාක්ෂණ වේදය යන විෂයන්ට අවම වශයෙන් S සාමාර්ථ ලබා ගන්න ඕන කියලා. එතකොට මේකෙදී අපි කතා කරනවා තොරතුරු sannivedana තාක්ෂණයේ ප්‍රථම උපාධි පාඨමාලාව. ඒ කියන්නේ BICT. BICT කියන්නේ Bachelor of Information and Communication Technology. මේක පිරිනමන විශ්වවිද්‍යාල තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහින් මේ උපාධිය ලබා ගන්න පුළුවන්. කැලණිය විශ්වවිද්‍යාලයට ගිහින් ලබා ගන්න පුළුවන්. යාපනයේ විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයට ගිහින් ගන්න පුළුවන්. රුහුණ විශ්වවිද්‍යාලයට, අග්නිදිග විශ්වවිද්‍යාලයට, රජරට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මේ උපාධිය සම්පූර්ණ කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් දැන් මම ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ කතා කරුවා අද වැඩසටහන. මුලින්ම කතා කරුවේ මොකද්ද? දැන් දුවල පුරා මතකද? මුලින්ම මම කතා කරුවේ තාක්ෂණ වේදය විෂය ධාරාව පිළිබඳව. මොකද්ද මම කිව්වේ? මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව මොන අවුරුද්දේ දාවේ? 2013 අවුරුද්දේ. 2013 අවුරුද්දේ ඇවිල්ලා පළමු වරට දුවල පුතාලා විභාගයට පෙනී සිටියා කිව්වේ කවද්ද? 2015 වර්ෂයේ. 15 වර්ෂේ පෙනී සිටියා. 15 වර්ෂයට වඩා 16 වර්ෂයේදී විභාගයට පෙනී සිටියා. 16 වර්ෂයට සාපේක්ෂව 17 වර්ෂයේදී සිසුන් පිරිස වැඩි වුණා. 17 වර්ෂයට වඩා 18 වර්ෂයේ සිසුන් පිරිස වැඩි වුණා. මේ ආකාරයට වර්ෂයෙන් වර්ෂය සිසුන් පිරිස තාක්ෂණ වේදයේ විෂය ධාරාවත් එක්ක එක් වෙන්න පටන් ගත්තා. මේකට හේතුව මොකක්ද උනේ මං කිව්වේ? මේක වෘත්තීය අධ්‍යාපනයට ගැළපෙන වෘත්තීයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් වුණා. ඒ වගේම උසස් අධ්‍යාපනයට යන්න පැති ගොඩක් තිබ්බා. ඒකෙන් හින්දා මේ තාක්ෂණ වේදයේ වැඩිපුර තෝරගන්න පෙළඹුණා ආදරණීය දුවල පුතාලා. එතකොට මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ප්‍රධාන ආකාර දෙකක් තිබ්බා. මොකද්ද? එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය. අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය. එතකොට ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන දුවල පුතාලාටත් විෂයන් තුනක් හදාරන්න ඕන වුණා. ජෛව පද්ධති තාක්ෂණ වේදය හදාරන දරුවන්ටත් විෂයන් තුනක් හදාරන්න වුණා. එතකොට මේ ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන අය අනිවාර්යෙන් හදාරන්න ඕන ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය. ඊට අමතරව මොනවාද? තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය. තව එක විෂයක් තිබ්බා. මොකේද? බාස්කට් එකක. ජෛව පද්ධති තාක්ෂණ වේදයේ හදාරන දරුවන්ට මොකද උනේ? ජෛව පද්ධති තාක්ෂණ වේදය අනිවාර්යෙන් හදාරන්න වුණා. තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය අනිවාර්යෙන් හදාරන්න වුණා. ඊට අමතරව හදාරන්න වුණා අර බාස්කට් එකේ තියෙන සබ්ජෙක්ට් වලින් එකක්. හරි. එතකොට මේ විෂය ධාරා දෙකම හදාරන දරුවන්ට පොදු වෙච්ච විෂය තමා මම උගන්වන්න යන තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය. අපි ඒකට කිව්වා මොකද්ද? Science for Technology කියලා කිව්වා. කෙටියෙන් කිව්වා මොකද්ද? SFT කියලා කිව්වා. ඉංජිනේරු තාක්ෂණ වේදයේ අංශයෙන් හෝ වේවා, ජෛව පද්ධති තාක්ෂණ වේදයේ අංශයෙන් හෝ වේවා, තාක්ෂණ වේදයේ විෂය ධාරාවට යොමු වුණොත් අපිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ කොහොමද කියලා ඊළඟට මම කතා කරුවා. ඒතර ඉංජිනේරු තාක්ෂණ වේදයෙන් විභාගේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත් අපිට හදාරන්න පුළුවන් කිව්වා දුවල පුතාලට BET කියන උපාධිය. ඒ කියන්නේ Bachelor of Engineering Technology. ඊළඟට ජෛව පද්ධති තාක්ෂණ වේදයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාම මොකද්ද? BBST අපි කියනවා Bachelor of Biosystems Technology උපාධිය හදාරන්න පුළුවන් වෙනවා කිව්වා. ඊළඟට අර තෝරාගත යුතු සබ්ජෙක්ට් එක විදිහට අර බාස්කට් එකේ තිබ්බ සබ්ජෙක්ට් වලින් ICT Information and Communication Technology ඒ කියන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය තෝරාගත්තොත් තව දරුවන් 465කට විශ්වවිද්‍යාලයට යන්න අවකාශ ලැබෙනවා කිව්වා. හැබැයි අවම වශයෙන් අර විෂයන් තුනට S3ක් තියෙන්න ඕන කිව්වා. පැහැදිලිද? මෙන්න මේක තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය. ඉතින් අපි මේ ලියන හැමෝටම විශ්වවිද්‍යාලයට ගිය හැකිද? ලියන හැමෝම විභාගේ පාස් වෙන්නෙත් නැහැ. පාස් වෙන හැමෝට කැම්පස් යන්නත් බෑ. එහෙනම් යන්න තව පැතිකඩ තියෙන්න බෑ. ඒකනේ මේ හැමෝම වගේ තාක්ෂණ වේදය තෝරගෙන ඉන්නේ දැන්. මොනවද මේ තියෙන පැතිකඩ? එකක් තමයි මෙයාලට යන්න පුළුවන් විශ්වවිද්‍යාලයට ගියේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. තව තියෙනවා යුනිවර්සිටි කොලෙජස් කියලා. විශ්වවිද්‍යාල විද්‍යා ආයතන කියලා අපි ඒවට. හදිස්සියේ විභාගේ සමත් වෙනවා. විශ්වවිද්‍යාලයන්ට සුසුකම් පොඩ්ඩක් මදි වෙනවා. එතකොට මොකද කරන්නේ? අපි යනවා හොයාගෙන විශ්වවිද්‍යාල විද්‍යා ආයතන වලට. එහෙමත් යනවා. අපි ඒකටත් යන්න අවස්ථාවක් නැති වුණා කියන්නකෝ. එතකොට අපි යනවා යුනිවොටෙක් කියලා කියනවා. University of Vocational Technology.
වෘත්තීය තාක්ෂණ විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්. එහෙමත් බැරි වුණා කියන්නකෝ. තව තියෙන ඕන තරම් පැති. ටෙක්නිකල් කොලේජ් එකට ගිහින් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. මේ ආකාරයට නොයෙකුත් පැති නිර්මාණය වෙලා තියෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? තාක්ෂණ වේදයක් සමග අත්වැල් බැද ගන්න පිරිස ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. රයිට්? එහෙනම් මං හිතන විදිහට රට යන විදිහට තාක්ෂණ වේදේ හැදෑරුවාම කවදාවත් කොතනකවත් වැරදෙන්නේ නැහැ. Tamanට ඉස්සරහට යන්න පුළුවන්. රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. මේක අනාගතයේ ලංකාවේ ප්‍රධානතම විෂය ධාරාව බවට පත් වෙනවා. ඒක ස්ථිරයි. ඒකින්ද දුවේ පුතේ බයක් සැකක් නැතුව තාක්ෂණ වේදේ හදාරන්න පටන් ගන්න. දෛනිකව දෙන වැඩ කරන්න පාසලේදී වෙන්න. ටෙලිසරසවිය නාලිකාව සමග එකතු වෙන්න. ඒ පාඩම් වැඩසටහනට අකණ්ඩව සහභාගී වෙන්න. එතකොට උසස් පෙළ විභාගයේදී හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා කරගන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. තමන්ගේ සිහින සැබෑ කරගෙන හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්න පුළුවන්. හරි. හරි. දැන් මම බලාපොරොත්තු වෙනවා මා හා සම්බන්ධ විෂය. ඒ කියන්නේ තාක්ෂණ වේදේ ප්‍රධානතම විෂය. ඒ කියන්නේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂය පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් කරන්න. තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂය මම කෙටියෙන් ලියන්නම්. SFT. මේ SFT කියන විෂය හැදෙන්නේ විෂය ශ්‍රේෂ්ඨ 5ක එකතුවකින්. මේ SFT කියන විෂය හැදෙන්නේ විෂය ශ්‍රේෂ්ඨ 5ක එකතුවකින්. මේ විෂය ඇතුළත තියෙනවා ජීව විද්‍යාව කියන එක. ඒ කියන්නේ මේ එක විෂයක් මේක ඇතුළේ තියෙනවා ජීව විද්‍යාව කියන එක. බයොලොජි කියලා කියන්නේ. ඊළඟට මේක ඇතුළෙම තියෙනවා රසායන විද්‍යාව කියන විෂය. බලන්නකො මේ එක විෂයක් ඇතුළේ තියෙන විෂයන් ගන්න. රසායන විද්‍යාව කියන විෂය තියෙනවා. එහෙනම් මේ විෂය ඇතුළේ තිබ්බ එකක් ජීව විද්‍යාව. ඊට පස්සේ තිබ්බා රසායන විද්‍යාව තියෙනවා. මීට අමතරව තියෙනවා භෞතික විද්‍යාව. ඊට අමතරව තියෙනවා ගණිතය. මීට අමතරව තියෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු හා sannivedana තාක්ෂණය. දැන් බලන්න මේ තාක්ෂණ වේදය හදාරන දරුවෝ අනිවාර්යෙන් හදාරන්න ඕන විෂයක්. මේ විෂය ඇතුළේ තියෙනවා ජීව විද්‍යාව තියෙනවා. රසායන විද්‍යාව තියෙනවා. කෙමිස්ට්‍රි, භෞතික විද්‍යාව තියෙනවා, ෆිසික්ස්, ගණිතය තියෙනවා, මැතමැටික්ස්, තොරතුරු හා sannivedana තාක්ෂණය තියෙනවා. දැන් පොඩ්ඩක් අපි බලමු ආපස්සට ගිහින්. විෂයක් අපි ඉංජිනේරු තාක්ෂණ වේදය හැදෑරුවා කියමුකෝ. මොනවාද හදාරපු විෂයන්? ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන්න ඕන. තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂය හදාරන්න. අර බාස්කට් එකක් තිබ්බනේ. ඒ බාස්කට් එකෙන් තෝරගන්න විෂයන් ගණනාවක් තිබ්බනේ. ඒකෙන් සමහරු තෝරගන්නේ නැද්ද තොරතුරු හා sannivedana තාක්ෂණය? තෝරගන්නවා. ඒක තෝරගන්නවා. ඒක වෙන විෂයක් විදිහට හදාරගෙන යනවා. හැබැයි ඒ තොරතුරු sannivedana තාක්ෂණයම SFT වල චුට්ටක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ළමයාට පහසුයි. ICT තෝරගත්තාම මේ විෂය හරියට කරගෙන යන්න පුළුවන්. පොඩි වාසියක් තියෙන ඇත්ත කතාව. පැහැදිලිද? එහෙනම් මේ SFT කියන විෂය ඇතුළේ තියෙනවා විෂය ශ්‍රේෂ්ඨ 5ක්. ජීව විද්‍යාව තියෙනවා, රසායන විද්‍යාව තියෙනවා, භෞතික විද්‍යාව තියෙනවා, ගණිතය තියෙනවා, තොරතුරු හා sannivedana තාක්ෂණය තියෙනවා. රයිට්. දැන් අපි බලමු අපි ඊළඟ අධීරයේදී බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණ වේදය අපි ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය මොකද්ද? විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. ගිහින් අපි විභාගයකට වාඩි වෙලා ලියන්න ඕන. ඒ ලියන වෙලාවත් එක්ක තමයි තීරණය වෙන්නේ අනාගතේ. එහෙනම් අපි ගිහින් අන්තිමට මුහුණ දෙන්න මොකේකටද? ප්‍රශ්න පත්‍රයකට. මේ ප්‍රශ්න පත්‍රයේ view එක මොකක්ද කියලා අපි දැනගන්න ඕන. ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. එතකොට අපිට හරි පහසුයි මේ ගමන ඉස්සරහට යන්න. රයිට්. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා මෙන්න මේකේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා. අපොස උසස් පෙළ තාක්ෂණ වේදේ සඳහා විද්‍යා ප්‍රශ්න පත්‍ර view එක අපි කතා කරන්න යන්නේ.
මේකේ තියෙනවා එක පත්‍රය හා දෙක පත්‍රය වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකක්. ඒ කියන්නේ ෆස්ට් පේපර් එක කියලා තියෙන එකක් අනිත් එක තමයි සෙකන්ඩ් පේපර් එක කියලා තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම මේ ප්‍රශ්න පත්‍රයට තියෙනවා කාලය පැය දෙකක්. අපි කියනවා පැය දෙකක කාලයක් තියෙනවා. මේ පැය දෙකක කාලය තුල වර්ණ පහ බැගින් ඒ කියන්නේ උත්තර පහයි. උත්තර පහක් තියෙන බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්නත් ඕනලු. එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ලකුණු 100ක් එනවලු. SFT පේපර් එකේ තියෙන ෆස්ට් පේපර් එක කියලා එකක් එනවා. අනිත් එක මොකක්ද දෙන්නේ? සෙකන්ඩ් පේපර් එක කියලා එකක් එනවා. ඒතර ෆස්ට් පේපර් එක ගත්තාම ෆස්ට් පේපර් එක පැය දෙකයි. මේකේ තියෙනවා උත්තර පහක් තියෙන බහුවර්ණ ප්‍රශ්න 50ක්. උත්තර පහම හරියට හරියන්නේ නැහැ කීයද හරි? එක බහුවර්ණයකට එක උත්තරයයි හරි. එතකොට ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න ඕන. ලිව්වේ නැහැ කියලා ගැටලුවකුත් නැහැ. ලකුණු විතරයි නැතු යන්නේ. එක් ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ප්‍රශ්න 50නේ දෙවරක් 50 100ක් එනවා. බලන්න කොච්චර පහසුද කියලා. අපි දාලා තියෙනවා විෂය ශේෂ්ඨ අණුව බෙදී යන ආකාරයත්. බහුවර්ණ 50 කොහොමද බෙදෙන්නේ කියලා. අපි කියවනේ මේකේ තියෙනවා ජීව විද්‍යාව කොටසක් තියෙනවා. රසායන විද්‍යාව කොටසක් තියෙනවා. භෞතික විද්‍යාව කොටසක් තියෙනවා. ගණිතය කොටසක් තියෙනවා. තොරතුරු හා sannivedana තාක්ෂණයේ කොටසක් තියෙනවා. එතකොට ජීව විද්‍යාව ගත්තාම මේ ජීව විද්‍යාවෙන් බහුවර්ණ අපි නැත්තම් MCQ කියනවා. කීයක් දෙන්නේ? 5යි එන්නේ. එතකොට MCQ එකට ලකුණු කීයද? දෙකක් දෙනවා. හැබැයි ඔය දෙකම එන්නේ නැහැ අන්තිමට කැල්කියුලේෂන් වෙලා එද්දි. එතකොට මේ දෙකම එන්නේ නැහැ. එතකොට එක ප්‍රශ්නයකට දෙකක් එන්නේ දෙවරක් පහ කීයද? 10ක් එනවා. ඊළඟට රසායන විද්‍යාවේ ප්‍රශ්න 13ක් එනවා. 13 වරක් දෙක 26යි. එහෙනම් ලකුණු 26ක් එනවා. තොරතුරු හා sannivedana තාක්ෂණය ප්‍රශ්න 10යි. එහෙනම් ලකුණු 20යි. ගණිතය ප්‍රශ්න 10යි. ලකුණු කීයද? 20යි. කවදාවත් දැකලා නැහැ නේද ගණිතයෙන් බහුවර්ණ එනවා. ඕම් බහුවර්ණ එනවා උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ධාරාවේ. ඊළඟට භෞතික විද්‍යාව ගත්තාම ප්‍රශ්න 12ක් එනවා. ප්‍රශ්න 12ට ලකුණු කීයද? 24ක් වෙනවා. පැහැදිලිද? මං හිතනවා ආදරණීය දරුවන්ට මේක වැදගත් වෙයි කියලා. එතකොට අපොස උසස් පෙළ තාක්ෂණ වේදය විද්‍යා ප්‍රශ්න පත්‍ර ව්‍යුහයේ එක පත්‍රය හා දෙක පත්‍රය කියලා ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. එතකොට එක පත්‍රයේ කාලය පැය 2යි වර්ණ පහ බැගින් වූ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්නත් ඕන. එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ලකුණු කීයක්ද? 100ක්. ඔය ආකාරයට මම දෙක පත්‍රයේ සංයුතියත් ආදරණීය දුවල පුතාට ලබා දෙන්න. මම හිතනවා මේක ලියාගත්තොත් හොඳයි කියලා. මම පොඩි වෙලාවක් දෙන්නම්. මේක ඉක්මනට අපි ලියාගමු. මොකද්ද? අපොස උසස් පෙළ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍ර ව්‍යුහය එක පත්‍රය හා දෙක පත්‍රය යනුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතයි කියලා ලියමු අපි. එක පත්‍රය ගත්තාම කාලය පැය කීයද? 2යි. වර්ණ පහ බැගින් වූ පිළිතුරු බහුවර්ණ පහක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්නත් ඕන. විශේෂ ශ්‍රේෂ්ඨ අණුව බෙදී යන ආකාරයත් මේකේ දක්වලා තියෙනවා. රයිට්? එහෙනම් මේක ටක් ගාලා අපි ලියාගමු පුතේ.
රයිට්. එහෙනම් අපි බලමු ඊළඟට දෙක පත්‍රය පිළිබඳව. මේක ගත්තාම කාලය පැය 3ක් තියෙනවා. දැන් පසුගිය වර්ෂයේ ඉඳන් අමතර කියවීම් කාලයක් දෙන්න පටන් ගත්තා. පැය 3 වුණාට තව විනාඩි 10ක් තියෙනවා. එහෙනම් පැය 3යි මිනිත්තු 10ක් තියෙනවා. එතකොට මේ පත්‍රය ගත්තාම දෙවෙනි ප්‍රශ්න පත්‍රය කැපිටල් A කොටස, කැපිටල් B කොටස, කැපිටල් C කොටස හා කැපිටල් D කොටස කියලා කොටස් 4කින් සමන්විත වෙනවා. කැපිටල් A කොටසක් තියෙනවා, කැපිටල් B කොටසක් තියෙනවා, කැපිටල් C කොටසක් තියෙනවා. තව තියෙනවා කැපිටල් D කියලා කොටසක්. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ගත්තාම ව්‍යුහගත රචනා A කොටස ගත්තාම A කොටසේ තියෙන්නේ ව්‍යුහගත රචනා කියලා જાතියක්. මේ ව්‍යුහගත රචනාවල රචනා වර්ගයේ ප්‍රශ්න 4ක් තියෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්නත් ඕනලු එක් ප්‍රශ්නයකට ලකුණු 100 බැගින් ලකුණු 400ක් එනවා. එහෙනම් මොකද්ද? දෙවන ප්‍රශ්න පත්‍රය ගත්තාම A කොටස කියලා එකක් තියෙනවා. තව මොකද්ද තියෙන්නේ? B කොටස කියලා එකක් තියෙනවා. තව තියෙනවා C කොටස, තව තියෙනවා D කොටස කියලා. එතකොට මේ A කොටසේ තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. අර තිත්තිරි මතම වගේ ලියන්න තියෙන්නේ පේපර් එකේම. ඒ වගේ ප්‍රශ්න කීයක් එනවද? 4ක් එනවා. එක් ප්‍රශ්නයකට ලකුණු 100 ගානේ ලකුණු වෙනවා 400ක්. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපිය යුතුය. ලිව්වේ නැහැ කියලා ගැටලුවක් නැහැ, ලකුණු තමයි නැතු වෙන්නේ. රයිට්. අපි ඊළඟට බලමු. විශේෂ ශේෂ්ඨ අණුව බෙදී යන ආකාරය. දැන් අපි කියවනේ මේ SFT වල තියෙනවනේ විශේෂ ශේෂ්ඨ පහක්. එකක් තමයි ජීව විද්‍යාව තියෙනවා. රසායන විද්‍යාව තියෙනවා. තව මොනවද තියෙන්නේ? භෞතික විද්‍යාව තියෙනවා. ගණිතය තියෙනවා. තොරතුරු හා sannivedana තාක්ෂණය තියෙනවා. එතකොට මේ විශේෂ ශේෂ්ඨ අණුව බෙදී යන ආකාරය ගත්තාම පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කොටස එන ඒකේ ඉන්නේ ජීව විද්‍යාවෙන්. බයොලොජි වලින් එන්නේ. ඊට දෙවන ප්‍රශ්නේ ගත්තාම කෙමිස්ට්‍රි වලින් රසායන විද්‍යාවෙන් තමයි නිර්මාණය වෙන්නේ. තුන්වන ප්‍රශ්නය ගත්තාම භෞතික විද්‍යාවෙන් කොටසකුයි රසායන විද්‍යාවෙන් කොටසකුයි එන්නේ. හතරවෙනි ප්‍රශ්නේදී මොනවද තියෙන්නේ? භෞතික විද්‍යාව විතරයි. රයිට්. එහෙනම් සෙකන්ඩ් පේපර් එකේ A කොටසේ මොනවද තියෙන්නේ? ව්‍යුහගත රචනා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ජීව විද්‍යාව, දෙවන ප්‍රශ්නේ තියෙන්නේ රසායන විද්‍යාව, තුන්වන ප්‍රශ්නේ තියෙන්නේ භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව. හතරවන ප්‍රශ්නේ තියෙන්නේ භෞතික විද්‍යාව විතරයි. එක ප්‍රශ්නයකට 100යි, 100 ඒවා 4ක් 400යි. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ ලකුණු කොහොමද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ 50ට තිබ්බේ. බහුවර්ණයකට ලකුණු කීයද? 2යි. එතකොට බහුවර්ණ 50ට ලකුණු 100යි. මෙතනට දැනට ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තිබ්බා. ලකුණු කීයක් ආවද? 400ක් ආවා. රයිට්. ඊට පස්සේ අපි කතා කරමු B C D හා කොටස් වල තියෙන්නේ මොනවද කියලා. ඊට කලින් අපි දෙක පත්‍රයේ විශේෂ ශේෂ්ඨ අණුව බෙදී යන ආකාරයේ තියෙන මේ හතරවන ප්‍රශ්නේ දක්වා එතන නිකන් පොඩ්ඩක් ටක් ගාලා ලියාගමුකෝ දුවේ පුතේ.
රයිට්. එහෙනම් දෙක පත්‍රයේ ඒ කොටසේ මොනවාද තිබ්බේ? ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තිබ්බා. දැන් අපි බලමු ඒ දෙක පත්‍රයේම තියෙනවා කිව්වා B කොටස කියලා එකක් තියෙනවා. C කොටස කියලා එකක් තියෙනවා. D කොටස කියලා එකක් තියෙනවා. දැන් බලමු BCD කොටස් වල මොනවාද තියෙන්නේ කියලා. ඒ BCD කොටස් වල තියෙන්නේ රචනා ප්‍රශ්න. අපි වෙනම උත්තර ලියන්න ඕන. එතකොට තිත්තිරි මත වගේ ලියන ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. එතකොට රචනා වර්ගයේ ප්‍රශ්න දෙක බැගින් ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ කියන්නේ B කොටස ගත්තාම රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. C කොටස ගත්තාමත් රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. D කොටස ගත්තාමත් රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද්ද? B කොටසේ රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. C කොටසේ රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. D කොටසේ රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට 2 2 2 6ක් තියෙනවා. රචනා වර්ගයේ ප්‍රශ්න දෙක බැගින් ප්‍රශ්න 6කි. එක් කොටසකින් අවම වශයෙන් එක් ප්‍රශ්නය බැගින් තෝරා ගන්න ඕනලු. ඒ කියන්නේ B කොටසෙන් එකක් තෝරගන්න ඕන. තෝරගෙන නිකන් ඉඳලා වැඩක් නැහැ, ලියන්නත් ඕන. C කොටසෙන් එකක් තෝරගන්නත් ඕන. D කොටසෙන් එකක් තෝරගන්නත් ඕන. කීයක් තෝරගත්තද? 3යි. එක් ප්‍රශ්නය බැගින් තෝරාගෙන ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න ඕනලු. දැන් මොකද උනේ? B කොටසෙන් එකක් තෝරගත්තාම එක ප්‍රශ්නේනේ. C කොටසෙන් එක ප්‍රශ්නයක් තෝරගත්තාම තව එකයි. D කොටසෙන් තව ප්‍රශ්නයක් තෝරගත්තාම තව ප්‍රශ්න සේරම 3ක් ආවා. හැබැයි ප්‍රශ්න කීයකට ලියන්න ඕනද? 4කට. ඒතර 4කට ලියද්දී තමන් කැමති B කොටසට නම් B කොටසෙන් එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න දෙකක් ලියනවා. තමන් කැමති C කොටසට නම් C කොටසෙන් ප්‍රශ්න දෙකක් ලියනවා. තමන් කැමති තමන්ට ලේසි D කොටස නම් තමන් ප්‍රශ්න දෙකක් ලියනවා. මොන කොටසෙන්ද? D කොටසෙන්. අන්න එහෙමයි මේ ප්‍රශ්න 4ට ලියන්නේ. ප්‍රශ්න 6ටම ලියන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. විභාගයට වාඩි වෙනවා. වාඩි වෙලා ලියනවා. ඔන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් ලිව්වා. දැන් මොකද වෙන්නේ? හදිසියේ ඉක්මනට ලියලා යනවනේ. පේපර් එක එකතු කරයි කියලා බයයි, වෙලාවයි කියලා බයයි. ඒකින්ද මොකද වෙන්නේ? ප්‍රශ්න 4 ලියද්දී දරුවෙක් වාඩි වෙලා ලියනවා B කොටසේ ප්‍රශ්න දෙකකටයි C කොටසේ ප්‍රශ්න දෙකකටයි. දැන් මොකද වෙන්නේ? D කොටසෙන් ලියලාද? ලියලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ලකුණු ලබා ගැනීමේදී ගැටලුවක් මතුවෙනවා. පැහැදිලිද? අනිවාර්යෙන් ප්‍රශ්නෙට උත්තර ලියද්දී B කොටසෙන් එක ප්‍රශ්නයකට ලියන්න ඕන, C කොටසෙන් එක ප්‍රශ්නයකට ලියන්න ඕන, D කොටසෙන් එක ප්‍රශ්නයකට ලියන්න ඕන. සේරම ප්‍රශ්න 3යි. තමන් කැමති මොකේටද? ඒ කොටසෙන් තව ප්‍රශ්නයක් අනිවාර්යෙන් ලියන්න ඕන. දැන් බලමු BCD කොටස් රචනා වර්ගයේ ප්‍රශ්න දෙක බැගින් ප්‍රශ්න 6කි. එක් කොටසකින් අවම වශයෙන් එක් ප්‍රශ්නය බැගින් තෝරාගෙන ප්‍රශ්න 4කට පිළිතුරු සැපිය යුතුය. එක් ප්‍රශ්නයකට ලකුණු 150 බැගින් ලකුණු කීයද? 600ක් එනවා. ලකුණු කීයක්ද? 600ක්. 150 කෑලි 4යි 600ක් එනවා. දැන් එහෙනම් බලමුකෝ ෆස්ට් පේපර් එකට කීයද ආවේ? බහුවර්ණ 50යි. බහුවර්ණයකට දෙක ගානේ දෙවරක් 50 කීයද? 100ක් ආවා. සෙකන්ඩ් පේපර් එක ගත්තාම ඒකේ මොනවද තිබ්බේ? A කොටස කියලා එකක් තිබ්බා, B කොටස කියලා එකක් තිබ්බා, C කොටස කියලා එකක් තිබ්බා, D කොටස කියලා එකක් තිබ්බා. එතකොට මේ A කොටසේ තිබ්බේ මොනවද? ව්‍යුහගත රචනා ප්‍රශ්න. අර තිත්තිරි මතම ලිව්වේ. ඒවා කීයක්ද තිබ්බේ? 4ක්. එක ප්‍රශ්නයකට ලකුණු 100යි. 100 කෑලි 4යි. කීයද? 400ක් ආවා. ඊළඟට B කොටසේ, C කොටසේ, D කොටසේ මොනවද තිබ්බේ? රචනා ප්‍රශ්න. B කොටසේ රචනා ප්‍රශ්න දෙකක් තිබ්බා. C කොටසේ රචනා ප්‍රශ්න දෙකක් තිබ්බා. D කොටසෙත් රචනා ප්‍රශ්න දෙකක් තිබ්බා. හැබැයි ප්‍රශ්න දෙක සේරම 6ක් තිබ්බා. 6න් ලියන්න ඕනේ කීයකටද? 4ට. හැබැයි 4ට ලියන විදිහක් තියෙනවා. B කොටසෙන් එකක් ලියන්න ඕන. C කොටසෙන් එකක් ලියන්න ඕන. D කොටසෙන් එකක් ලියන්න ඕන. ප්‍රශ්න 3යි. Taman කැමති මොන කොටසද? A කොටසෙන් තව ප්‍රශ්නයක් තෝරගෙන ලියන්න ඕන. එක ප්‍රශ්නයකට ලකුණු කීයද? 150යි. ප්‍රශ්න 4ට 150 වතාවක් 4 කීයද? 600යි. එතකොට සෙකන්ඩ් පේපර් එකට A කොටසෙන් 400ක් එද්දි B C D කොටස් වලින් 600ක් එනවා. 600යි 400යි කීයද? 1000ක් එනවා. ෆස්ට් පේපර් එකට ලකුණු 100ෙන් ආවා. සෙකන්ඩ් පේපර් එකට ලකුණු කීයෙන් ආවේ? 10ෙන් ආවා. අපි බලමු අන්තිමට අවසාන ලකුණු 100ෙන් දෙන්නේ. කොහොමද දෙන්නේ කියලාත් බලමු ඉස්සරහට. මේකෙත් දාලා තියෙනවා විශේෂ ශේෂ්ඨ අණුව බෙදී යන ආකාරය. දැන් B කොටස කියලා එකක් තිබ්බනේ. B කොටසේ තමා ප්‍රශ්නාංක 5 6 තියෙන්නේ. A කොටසේ තමා තිබ්බේ 1 2 3 4. ඒතකොට B කොටසේ තියෙනවා ප්‍රශ්නාංක 5 සහ 6. ප්‍රශ්නාංක 5 සහ 6 ගණිතයෙන් තිබ්බේ.
C කොටසෙන් තිබ්බ ප්‍රශ්නාංක 7 සහ 8. ඒක එන්නේ රසායන විද්‍යාවෙන්. D කොටසේ තියෙනවා ප්‍රශ්නාංක 9 සහ 10. ඒක මොනවා වලින් දෙන්නේ? භෞතික විද්‍යාවෙන්. එහෙනම් අනිවාර්යෙන් ගණිතයෙන් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕන. රසායන විද්‍යාවෙන් තවත් ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕන. භෞතික විද්‍යාවෙන් තවත් ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕන. ලිව්වහම ප්‍රශ්න 3යිනේ. Taman ගණිතයට ආස නම් ගණිතේ ලේසි වගේ නම් තව ප්‍රශ්නයක් තියෙනවා ගණිතේ. රසායන විද්‍යාව ලේසි වගේ නම් තව ප්‍රශ්නයක් තියෙනවා රසායන විද්‍යාවේ. භෞතික විද්‍යාව ලේසි වගේ නම් භෞතික විද්‍යාවෙන් ලියන එක තමයි තියෙන්නේ. මොනවා වුණත් අනිවාර්යෙන් ප්‍රශ්න කීයකට ලියන්න ඕනද? 4කට ලියන්න ඕන. ඔකත් එක්කම බලමු අවසාන ලකුණු ගණනය කිරීම. අවසාන ලකුණු ගණනය කරන්නේ මෙහෙමයි. අපි කිව්වා ෆස්ට් පේපර් එකට ලකුණු කීයක් ආවද? 100ක් ආවා. සෙකන්ඩ් පේපර් එකට කීයක්ද ආවේ? 1000ක් ආවා. ෆස්ට් පේපර් එකට ලකුණු 100ක් ආවා. සෙකන්ඩ් පේපර් එකට ආවා ලකුණු 1000ක්. 10න් ආපු ලකුණු අපි 10න් බෙදනවා. එතකොට 100න් කීයද කියලා එනවා. නිකම්ම හිතන්නකෝ. මට සෙකන්ඩ් පේපර් එකට ආවා 10න් 600ක්. ඒක 100න් කරද්දි කීයද? 100න් 60යි. එතකොට ෆස්ට් පේපර් එකට ලකුණු 100න් ආවා කීයද කියලා සෙකන්ඩ් පේපර් එකට ලකුණු කීයෙන්ද? 100න් ආවා. එතකොට ෆස්ට් පේපර් එකට ලකුණු 100යි සෙකන්ඩ් පේපර් එකට ලකුණු 100යි. සේරම කීයද එතකොට? 200න් කීයද කියලා බලනවා. 200න් 120යි කියලා හිතමුකෝ. ඒක අන්තිමට දෙකෙන් බෙදනවා. එතකොට ලකුණු කීයක් එනවද? 60ක් එනවා. එහෙනම් ෆස්ට් පේපර් එකට 100න් ගන්නවා සෙකන්ඩ් පේපර් එකට 100න් ගන්නවා. ඒ ලකුණු දෙක එකතු කරලා කීයට බෙදෙන එකද කරන්නේ? දෙකට බෙදෙන එක. රයිට්. එහෙනම් අපි පොඩ්ඩක් බලමු ආය. අපි මෙතෙන්ට යනකම් ලියාගත්තා. විශේෂ ශ්‍රේෂ්ඨ අණු බෙදී යන ආකාරය කියලා ව්‍යුහගත රචනා ප්‍රශ්නේ. අපි BCD කොටස් රචනා එතන ඉඳන් ලියන්න තියෙනවා. අපි ඉක්මනට මේ චුට්ට දාගෙන එහා ලෙසන් එකට අපි යමු. විශේෂ ශ්‍රේෂ්ඨ අණු බෙදී යන ආකාරයත් අපි ඉක්මනට දාගමු පුතේ. P කොටසේ ප්‍රශ්නාංක 5 6 ගණිතය, C කොටසෙන් ප්‍රශ්නාංක 7 8 රසායන විද්‍යාව, D කොටසෙන් ප්‍රශ්නාංක 9 10 භෞතික විද්‍යාව. එතකොට දෙක පත්‍රයේට මුල් ලකුණු 10න් එනවා. ඒක අපි 10න් බෙදලා 100ට කීයද කියලා බලනවා. ඊට පස්සේ අවසාන ලකුණු ගණනය කිරීමත් අපි උතනින් සඳහන් කරගමු ඉක්මනට. right. දැන් අපි බලමු අපොස උසස් පෙළ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂය නිර්දේශය පිළිබඳව. මේ විෂය නිර්දේශය ගත්තාම 12 ශ්‍රේණියට අදාළ කොටසක් තියෙනවා. 13 ශ්‍රේණියට අදාළ කොටසක් තියෙනවා. right. 12 ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න තියෙනවා පාඩම් 13ක් පිළිබඳව. එතකොට මේ පාඩම් 13 ගත්තාම මුලින්ම ඉගෙන ගන්න තියෙනවා වර්ගඵලය හා පරිමාව පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩක් ප්‍රශස්ත මට්ටමකින් භාවිතා කරයි කියන පාඩම.
මේක අපි කෙටියෙන් කියනවා වර්ගඵලය හා පරිමාව පිළිබඳ තමයි කතා කරන්න තියෙන්නේ. මේක O level වලත් ඉගෙන ගත්තනේ. මේක සාමාන්‍ය සරල දෙයක් වෙනවා මේ පාඩම. ඒතර මුලින්ම අපිට කතා කරන්න තියෙනවා වර්ගඵලය හා පරිමාව පිළිබඳ පාඩම. මේක මොන පාඩමක්ද? දැන් අපි කියවනේ මේ SFT විෂය ගත්තාම තිබ්බනේ ජීව විද්‍යාව තිබ්බා. රසායන විද්‍යාව තිබ්බා. භෞතික විද්‍යාව තිබ්බා. ගණිතය තිබ්බා. තව තොරතුරු හා sannivedana තාක්ෂණය තිබ්බා. එතකොට මේ වර්ගඵලය හා පරිමාව කියද්දී මතක් වෙන්නේ මේක මොන පාඩමක්ද? ගණිතයේ පාඩමක් තියෙනවා. මේක පාසලක අපි කරනවා නම් කාලච්ඡේද 17ක් ගන්න ඕන. ඊළඟට දෙවෙනි පාඩම. විවිධ මිනුම් සඳහා යෝග්‍ය මිනුම් ඒකක සහ මිනුම් උපකරණ භාවිතා කරයි කියන පාඩම. ඉතින් මේකෙදි තියෙන්නේ මිනුම් උපකරණ පිළිබඳ කතා කරන්න. උදාහරණයක් විදිහට කියනවා නම් අපි මේකෙදි මීටර් රූල ගැන කතා කරනවා. වර්නියර් කැලිපරය කියලා උපකරණයක් ගැන කතා කරනවා. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය කියන උපකරණය ගැන කතා කරනවා. තෙදඩු තුලාව කියන උපකරණය ගැන කතා කරනවා. රසායනික තුලාව කියන උපකරණය ගැන කතා කරනවා. විරාම ගටිකාව කියන උපකරණය ගැන කතා කරනවා. මේ ආකාරයට විවිධ මිනුම් උපකරණ පිළිබඳව මේ පාඩමේදී කතා කරනවා. මෙන්න මේක ගත්තාම භෞතික විද්‍යාවට අදාළ පාඩමක් වෙනවා. ඊළඟට පයිතගරස් සම්බන්ධතාවයේ භාවිතයෙන් පහසුවෙන් ගැටලු විසඳනවා. ඔකත් ඉගෙන ගත්තනේ O level කාලේ. පයිතගරස් සම්බන්ධතාවය. මොකද්ද පයිතගරස් සම්බන්ධතාවය මතකන? මේකෙන් කියන්නේ මොකද්ද? මොන ත්‍රිකෝණ ගැනද කියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණ ගැන කියන්නේ. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා තමයි කියන්නේ. අපි ඔය කෙටියෙන් ඉගෙන ගන්න කර්ණයේ වර්ගයේ සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. ඇත්තටම පයිතගරස් ප්‍රමේයයෙන් කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵල එකතුවට සමානයි කියලා. එතකොට ඒ පයිතගරස් ප්‍රමේය පදනම් කරගෙන ගැටලු විසඳන්න තමයි මේ පාඩමේ තියෙන්නේ. එතකොට මේක මොන පාඩමක්ද? ගණිතයේ පාඩමක්. ඊළඟට අපි යනවා හතරවෙනි පාඩම අපේ නිර්දේශයේ තියෙන 12 වසරේ. ශෛලීය සංවිධානයක් සහිත ජීවීන් තාක්ෂණය සඳහා උපයෝගී කරගන්නවා කියලා. මේ ජීවීන් ගැන කතා කරන්නේ. මේකෙදි තියෙනවා ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කියලා જાතියක්. තව තියෙනවා ශූන්‍යෂ්ටික ජීවීන් කියලා જાතියක්. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කියලා જાතියක් තියෙනවා ශූන්‍යෂ්ටික ජීවීන් කියලා જાතියක් තියෙනවා. මේ පාඩමේදී කතා කරනවා ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් සහ ශූන්‍යෂ්ටික ජීවීන් පිළිබඳ. ඊට අමතරව කතා කරනවා සුද්ධ ජීවීන් යොදා ගනිමින් සිදු කරන කර්මාන්ත පිළිබඳව. මධ්‍යසාරීය පාන කර්මාන්ත, විනාකිරි නිෂ්පාදනය, බේකරි කර්මාන්තය, කිරියාශ්‍රිත ආහාර පාන නිෂ්පාදනය, ඒ වගේ නිෂ්පාදන පිළිබඳවත් කතා කරනවා. ඊට අමතරව කොම්පෝස්ට් පොහොර කොහොමද හදන්නේ, ජීව වායුව කොහොමද නිපදවන්නේ, ජෛව ප්‍රතිකර්මණය කියන්නේ මොකද්ද? මේ ආකාරයට විවිධ ශේෂ්ඨ ඔස්සේ කතා කිරීමක් මේ පාඩමේ සිද්ධ කරනවා. එතකොට මේ පාඩම ශෛලීය සංවිධාන කියද්දි මතක් වෙන්නේ මොන පාඩමක්ද? ජීව විද්‍යාව පාඩමක්. එහෙනම් මුලින්ම කතා කරුවේ වර්ගඵලයේ පරිමාව. කෙටියෙන් අපි මෙච්චර දිගට නමල් ලියන්න ඕනේ නැහැ. වර්ගඵලයේ පරිමාව. ඒක මොන පාඩමක්ද? මැත්ස් පාඩමක්. දෙවෙනි පාඩම මිනුම් උපකරණ කෙටියෙන් කියනවනේ. ඒක මොන පාඩමක්ද? භෞතික විද්‍යාව පාඩමක්. ඊළඟට තුන්වෙනි පාඩම තමයි පයිතගරස් සම්බන්ධය. ඒක මොන පාඩමක්ද? ගණිතයේ පාඩමක්. ඊළඟට හතරවෙනි පාඩම තමයි ශෛලීය සංවිධානයක් සහිත ජීවීන්. ඒක ජීව විද්‍යාව පාඩමක්. ඔය මං කියන ගමන්ම දුවල පුතාලා කෙටියෙන් දාගන්න පාඩමේ නම. මොකද දුවල පුතාලට මේක ඉදිරියේදී ලැබෙනවා. එතකොට විෂය නිර්දේශේ ලබා ගන්න පුළුවන්. එතකොට මේක කෙටියෙන් අපි දාගමු. වර්ගඵලයේ පරිමාව පළවෙනි එක, දෙවෙනි එක තමයි විවිධ මිනුම් උපකරණ, තුන්වෙනි එක තමයි පයිතගරස් සම්බන්ධතාවය, හතරවෙනි එක තමයි ශෛලීය සංවිධානයක් සහිත ජීවීන්. ඊළඟට පස්වෙනි එක බලය සහ එහි ආචරණය පිළිබඳ දැනුම එදිනෙදා ජීවිත අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. බලය. මේ පාඩමේදී කතා කරනවා චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම පිළිබඳව. ඊළඟට ගම්ම්‍යතාවය පිළිබඳ කතා කරනවා. බල ලකුණු කරලා ගානක් කොහොමද හදන්නේ කියලා බලනවා. ඝර්ෂණයේ භාවිත කතා කරනවා. බල සමතුලිතතාවය කතා කරනවා. බල සම්ප්‍රයුක්තය කියලා කොටසක් කතා කරනවා. මේක ඇවිල්ලා භෞතික විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. පළවෙනි එක මොකක්ද එහෙනම් ආයෙ මතක් කරමු. වර්ගඵලය හා පරිමාව. ඊළඟට මිනුම් උපකරණ. තුන්වෙනි එක පයිතගරස් සම්බන්ධතාවය, හතර සෛල පිළිබඳ කතා කරනවා, පහ බලය. ඊළඟට මොකද්ද? හයවෙනි පාඩම කාර්ය ශක්තිය හා ක්ෂමතාව පිළිබඳ දැනුම
ප්‍රායෝගික අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. මේකෙදි කතා කරනවා කාර්යයක් කියන්නේ මොකද්ද? කාර්ය කිරීමේ හැකියාවට ශක්තිය කියලා කියනවා. යාන්ත්‍රික ශක්ති ප්‍රභේද පිළිබඳ කතා කරනවා. ක්ෂමතාවය නැත්නම් ජවය කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. මේකත් ඇවිල්ලා පුතේ භෞතික විද්‍යාව පාඩම. ඊළඟට අපි කතා කරනවා 7 වෙනි පාඩම. එදිනෙදා ජීවිතයේ කාර්ය ත්‍රිකෝණමිතික අනුපාත භාවිතෙන් පහසු කර ගන්නවා. එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාතය. සයින් අනුපාතය, කොස් අනුපාතය, ටෑන් අනුපාතය. ත්‍රිකෝණමිතියත් එක්ක වැඩ කරන්න තියෙන. එහෙනම් මේක මොන පාඩමක්ද? ගණිතයේ පාඩමක් වෙනවා. එහෙනම් බලමු. දැනට අපිට ගණිතයේ පාඩම් හම්බ වුණා වර්ගඵලයේ පරිමාව. පයිතගරස් සම්බන්ධතාවය. ඊළඟට මොනවද තිබ්බේ? ත්‍රිකෝණමිතික අනුපාත කියලා පාඩමක් තිබ්බා. ඊළඟට 8 වෙනි පාඩම. භ්‍රමණ චලිතයේ පිළිබඳ දැනුම ප්‍රායෝගික අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. භ්‍රමණ චලිතය කියන්නේ බයිසිකල් රෝදේ මොකද වෙන්නේ? කැරකෙනවා. ෆෑන් එක මොකද වෙන්නේ? කැරකෙනවා. කැරකෙන ඒවා ගැන කතා කරන්නේ. භ්‍රමණය වෙන ඒවා ගැන කතා කරන්නේ. ඒතකොට භ්‍රමණ චලිතයේ සම්බන්ධ සමීකරණ කොටසක් තියෙනවා. ඊළඟට භ්‍රමණ චලිතයේ සම්බන්ධ ගණනය කිරීම කොටසක් සිද්ධ කරන්න වෙනවා. මේ වගේ දේවල් තමයි මේ පාඩමේදී කතා කරන්නේ. මේක භ්‍රමණ චලිතය කියන්නේ භෞතික විද්‍යා පාඩමක් වෙනවා. ඊළඟට අපි යනවා 9 වෙනි පාඩමට. විදුලි උපකරණ නඩත්තු කිරීම සහ පරිපථ සැලසුම් කිරීම සඳහා විද්‍යුතය පිළිබඳ දැනුම යොදා ගන්නවා. මේක ඉතා වැදගත් පාඩමක්. විශේෂයෙන් මේ පාඩම හරියට ඉගෙන ගත්තොත් ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාව හදාරන දරුවන්ටත් ඉතා පහසුවෙන් ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවේ එක් විෂය කොටසක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි වැඩක් නැහැනේ. තාක්ෂණවේදී ඉගෙනගෙන ගෙදර බල්බ් එකක් මාරු කරගන්න බෑනේ වැඩක් නැහැනේ. පැහැදිලිද? එතකොට මේ තාක්ෂණවේදීදී මේ විදුලි උපකරණ පාඩමේදී කොහොමද පරිපථයක් හදන්නේ? කොහොමද මේ ප්‍රතිරෝධයකින් මොකද්ද කරන්නේ? අපි කිසියම් විභව අන්තරයක් යටතේ නිෂ්පාදනය කරන විදුලි උපකරණයක් වෙනත් විභව අන්තරයකට සම්බන්ධ කරුවාම මොකද වෙන්නේ? මේ ආකාරයට වැදගත් සංසිද්ධි ගණනාවක් මේ පාඩමේදී අපි හදාරනවා. එතකොට මේ විදුලි උපකරණ නඩත්තු කිරීම සහ විභව පරිපථ සැලසුම් කිරීම පිළිබඳ විද්‍යුතය පිළිබඳ දැනුම යොදා ගන්නවා. ඊළඟට අපි බලමු 10 වෙනි පාඩම. තාපය පිළිබඳ දැනුම එදිනදා කටයුතු සහ විද්‍යාත්මක කටයුතු සඳහා යොදා ගන්නවා. එතකොට තාපය පිළිබඳ දැනුම. තාපය කියද්දී එතන එන්නේ භෞතික විද්‍යා පාඩමක්. උෂ්ණත්වය හමුවේ පද්ධති වලට මොකද වෙන්නේ? රත් කරද්දි මොකද වෙන්නේ? රස්නේ ඉවත් කරද්දි මොකද වෙන්නේ? මේකෙදි කතා කරනවා ප්‍රසාරණය කියලා කොටසක්. ප්‍රසාරණයේ ඝන ද්‍රව්‍ය වල වේවා, ද්‍රව වල වේවා, වායු වල වෙන්න පුළුවන්. හැබැයි අපේ විෂය නිර්දේශය වායු වල ප්‍රසාරණය කතා කරන්නේ නැහැ. ඝන ද්‍රව. ඊළාට තාප සංක්‍රමණ ක්‍රම. මේ ආකාරයට තාපය පිළිබඳ කතා කරනවා. මේක ඇවිල්ලා භෞතික විද්‍යා පාඩමක් වෙනවා. ඊළාට අපි කතා කරනවා 11 වෙනි පාඩම විදියට තාප රසායනය හා සම්බන්ධ මූලික සංකල්ප. තාප රසායනය. මේ තාප රසායනය යටදී කතා කරනවා පදාර්ථයේ මූලික අවස්ථා මොනවාද? අවස්ථා විපර්යාසයක් කියන්නේ මොනවාද? ඒ කියන්නේ ඝනයක් ද්‍රව වෙනවා, ද්‍රවයක් වායු වෙනවා, සමහර ඝන තියෙනවා ද්‍රව වෙන්නේ නැහැ, කෙලින්ම වායු වෙනවා. මේ ආකාරයට අවස්ථා විපර්යාස පිළිබඳ කතා කරනවා. තව තියෙනවා මේ පාඩමේදී කතා කරන්න තාපදායක ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. ඊළාට අම්ල, භස්ම සහ අම්ල හා භස්ම අතර ප්‍රතික්‍රියා සහ අම්ල හා භස්ම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපය ගණනය කරන්න කියලා පොඩි ගණනය කිරීම වගේකුත් මේ පාඩමේ තියෙනවා. මේක ගත්තාම රසායන විද්‍යාවට අදාළ පාඩමක් වෙනවා. ඊළඟට 12 වෙනි පාඩම. චාලක රසායන විද්‍යාවේ මූලික සංකල්ප භාවිතයෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාලනය කරනවා. ඒතර මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියාවක් අපි ඉක්මනට කරගන්න බලනවා. ශීඝ්‍රතාවය වැඩි නම් ප්‍රතික්‍රියාව ඉක්මනින් එනවා. එතකොට මේකෙදි ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ මොන සාධකද? ඊළඟට සක්‍රියන ශක්තිය කියන්නේ මොකක්ද? මේ ආකාරයට විවිධ කරුණු ගණනාවක් අපි කතා කරන්න යනවා මේකෙදි. මේකත් පුතේ රසායන විද්‍යාව පාඩමක්. ඊළඟට අපි යනවා 12 ශ්‍රේණියේ අන්තිමටම ඉගෙන ගන්න තියෙන පාඩම තමයි කාබනික සංයෝග ජෛවාණු වල ව්‍යුහය වැදගත්කම හා භාවිතක අවශ්‍යණය කරනවා. මේකෙදි කතා කරනවා ක්‍රියාකාරී කාණ්ඩ කියලා જાතියක් තියෙනවා. ජෛවාණු කියන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනවා. ප්‍රෝටීන ගැන කතා කරනවා. ලිපිඩ ගැන කතා කරනවා. විටමින් ගැන කතා කරනවා. මේ ආකාරයට කාබනික සංයෝග පිළිබඳ හැදෑරීමක් කරනවා. රයිට්. එහෙනම්
12 වසරට ගියාට පස්සේ පාඩම් කීයක් එනවද පුතේ? 13ක් එනවා. මේ 13 ගත්තාම ආයෙ මම කෙටියෙන් ටට්ටක් ගාලා මතක් කරන් යන්නම්. පළවෙනි පාඩම වර්ගඵලයේ පරිමාව. මොන පාඩමක්ද? ගණිතයේ විෂයට අදාළ පාඩමක්. දෙවෙනි පාඩම විවිධ මිනුම් උපකරණ. කෙටියෙන් කියනවනම් මොන පාඩමක්ද? භෞතික විද්‍යාවට අදාළ පාඩමක්. තුන්වෙනි පාඩම පයිතගරස් සම්බන්ධතාවයේ භාවිතයෙන් පහසුවෙන් ගැටලු විසඳනවා. මොන පාඩමක්ද? ගණිතයේ පාඩමක්. හතරවෙනි පාඩම මොකද්ද? ශෛලීය සංවිධානයක් සහිත ජීවීන් තාක්ෂණය සඳහා යොදා ගන්නවා. මොන පාඩමක්ද? ජීව විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. මොකද්ද පස්වෙනි පාඩම? බලය සහ එහි ආචරණ පිළිබඳ දැනුම එදිනදා ජීවිත අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. ඒක මොන පාඩමක්ද? භෞතික විද්‍යාව පාඩමක්. හයවෙනි පාඩම තමයි කාර්ය ශක්තිය හා ජවය පිළිබඳ කතා කරනවා. ඒකත් මොන පාඩමක්ද? භෞතික විද්‍යාව පාඩමක් වෙනවා. ඊළඟට හත්වෙනි පාඩම තමයි එදිනදා ජීවිතයේ කාර්ය ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් පහසු කරගන්න. ඒක ගණිතයේ පාඩමක්. ඊළඟට අටවෙනි පාඩම තමයි භ්‍රමණ චලිතය පිළිබඳ දැනුම ප්‍රායෝගික අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. ඒක මොන පාඩමක්ද? භෞතික විද්‍යාව පාඩමක්. ඊට පස්සේ තිබ්බා නවවෙනි පාඩම විදුලි උපකරණ පිළිබඳ කතා කරනවා. ඒක මොන පාඩමක්ද? භෞතික විද්‍යාව පාඩමක්. ඊළඟට 10 වෙනි පාඩම තමයි තාපය පිළිබඳ දැනුම එදිනෙදා කටයුතු සඳහා යොදා ගන්නවා. මොන පාඩමක්ද? භෞතික විද්‍යාව පාඩමක්. ඊළඟට 11 වෙනි පාඩම තමයි තාප රසායනය. ඒක මොන පාඩමක්ද? රසායන විද්‍යාව පාඩමක්. 12 වෙනි පාඩම චාලක රසායනය. ඒකත් ඇවිල්ලා රසායන විද්‍යාව පාඩමක්. 13 වෙනි පාඩම කාබනික සංයෝග ජෛවාණු වල ව්‍යුහය. ඒක ඇවිල්ලා රසායන විද්‍යාව පාඩමක්. ඉතින් දුවේ පුතේ මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ 12 ශ්‍රේණියට ගියාට පස්සේ ඕනම දරුවෙක් මේකයි කරන්නේ. පළවෙනි වාරේ හොඳින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඕනම විෂය ධාරාවක් ඇදලා ඔය කතාවම තමයි. ක්‍රමයෙන් තමන් අධ්‍යාපනයෙන් වෙනත් පැති වලට යොමු වෙන්න පටන් ගන්නවා. එහෙම කෙරුවොත් අපිට කවර විෂය ධාරාවක් කෙරුවත් හොඳ ප්‍රතිඵලයකට යන්න වෙන්නේ නැහැ. ඒකින්ද හොඳම දේ තමයි එදා දෙනදී 12 වසරට ගියාට පස්සේ 12 වසර ඉඳන්ම එදා දෙනදී දෛනිකව කරලා මේ විෂය පාඩමෙන් පාඩම පුනරීක්ෂණය කරගෙන ඉස්සරහට යන්න. එතකොට උසස් පෙළ විභාගයේදී සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙදී විශේෂත්වය තමයි 12 වසරේදී මම දැක්කේ නෑ තොරතුරු හා sannivedana තාක්ෂණය පදනම් කරගත් කිසිම පාඩමක් තියෙනවා. තිබ්බද? නෑ. ජීව විද්‍යාවෙන් තිබ්බේ නැද්ද? තිබ්බා. පාඩම් කීයක්ද තිබ්බේ? එකයි. ජීව විද්‍යාවෙන් එක පාඩමයි තිබ්බේ. භෞතික විද්‍යාවෙන් තිබ්බේ නැද්ද? පාඩම් ගණනාවක් තිබ්බා. රසායන විද්‍යාවෙන් තිබ්බේ නැද්ද? පාඩම් ගණනාවක් තිබ්බා. ගණිතයෙන් තිබ්බේ නැද්ද? තිබ්බා. එහෙනම් මේ විෂය ගොඩක්ම දුවන්නේ මොනත් එක්කද? භෞතික විද්‍යාවයි, රසායන විද්‍යාවයි, ගණිතයයි එක්ක. ජීව විද්‍යාව විෂය නිර්දේශන මේකයි තියෙන්නේ. 13 ජීව විද්‍යාව ඇත්තෙම නැහැ. හැබැයි තොරතුරු හා sannivedana තාක්ෂණයේ පාඩම් කිහිපයක් 13 ශ්‍රේණියේ තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් අපි ඔකත් එක්ක බලාගෙන යන් 13 ශ්‍රේණියට තියෙන විෂය නිර්දේශය පිළිබඳව. එහෙනම් 12 ශ්‍රේණියේ පාඩම් කීයක් තිබ්බද? 13ක් තිබ්බා. ජීව විද්‍යාව පාඩම් කීයද? 1යි. තොරතුරු හා sannivedana පාඩම් කීයද? නැත. දැන් අපි යන් 13 ශ්‍රේණියේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා කර්මාන්ත ශ්‍රේෂ්ඨයේදී බහු අවයවික භාවිතය පිළිබඳ විමර්ශනය කරනවා. මේක ඉතා වැදගත් පාඩමක්. බහු අවයවික. මේ බහු අවයවික වල තියෙන විවිධ වර්ගීකරණය කිරීම. සෑදෙන ආකාරය අනුව, ඊළඟට තාපයේ හමුවේ හැසිරෙන ආකාරය අනුව මේ ආකාරයට බහු අවයවික වර්ග කරනවා. ඊළඟට මේ බහු අවයවික වල ගුණ මොනවාද කියලා කතා කරනවා. මේක කෙමිස්ට්‍රි පාඩමක්. අපි කියනවා රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. ඊළඟට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ දැනුම මානව අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. දැන් අපි නිකමට ගමුකෝ. රබර් පටියක මොන හරි දෙයක් කෙල්ලනවා. නැත්නම් රබර් පටියක් අදිනවා කියලා හිතමු. හැඩය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒ බාහිර බලයක් යොදලා හැඩය වෙනස් කෙරුවා. දැන් බලය අතහැරියා මොකද වෙන්නේ? මුල් තත්ත්වයට යනවද? මුල් තත්ත්වයට යන්න පුළුවන්. හැබැයි ගොඩාක් දුරට ඇත්තනම් සමහරට කැඩෙන්නත් පුළුවන්. හැබැයි මුල් තත්ත්වයට යන්න හැකියාවක් නැද්ද? තියෙනවා. දැන් මැටි ගුලියක් ගන්නකො. මැටි ගුලිය අරගෙන මං අදිනවා. හැඩේ වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. හැබැයි ඒ යොදපු බලය ඉවත් කරුවාම මුල් තත්ත්වයට යනවද? යන්නේ නැහැ. දැන් මේකෙදි කතා කරන්නේ බලයක් යොදලා හැඩය වෙනස් කරනවා. ඒ බලය ඉවත් කරුවාම
මුල් තත්ත්වයට යනහු යන්න උත්සාහ කරන. කැඩුනත් උත්සාහ කරනවානේ. ඒවා පිළිබඳ තමයි මේකෙදි කතා කරන්නේ. අපි කියනවා මේකෙදි ප්‍රත්‍යස්තතාවය නැත්නම් ප්‍රත්‍යස්ත ගුණය පිළිබඳ තමයි කතා කරන්නේ. මේක ඇවිල්ලා භෞතික විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. ඊළඟට නිශ්චල සහ චලිත වන තරල පිළිබඳ දැනුම එදිනදා ජීවිත අවශ්‍යතා සහ තාක්ෂණික කටයුතු සඳහා යොදා ගන්නවා. එතකොට නිශ්චල සහ චලිත වන තරල. තරලයක්. සාමාන්‍යයෙන් තරලයක් කියන්නේ අපි ද්‍රවයකට හෝ වායුවකට කියනවා. එතකොට නිශ්චල තරල සහ චලිත වන තරල. මේ නිශ්චල තරල යටතේ අපි කතා කරනවා ආකිමිඩිස් නියමය පදනම් කරගෙන ගැටලු විසඳනවා. නැත්නම් අපි කියනවා ආකිමිඩිස් නියමය සම්බන්ධ කරගෙන ඉපිලුම් නියමය කියලා එකකුත් තියෙනවා. චලිත වන තරල කතා කරද්දී අපි යනවා බර්නූලි ප්‍රමේය කියලා එකක් තියෙනවා. මේක පදනම් කරන් ගැටලු විසඳනවා. එතකොට මේකත් පුතේ භෞතික විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත පිළිබඳ විමසනවා. තාක්ෂණ වේදේ හදාරන දරුවන්ට මේක වැදගත්ම පාඩමක්. මේ රසායනික කර්මාන්ත සබන් කොහොමද හදන්නේ? කඩදාසි කොහොමද හදන්නේ? තීන්ත කොහොමද හදන්නේ? පොස්පේට් පොහොර කොහොමද නිපදවන්නේ? ඇමෝනියා කොහොමද නිෂ්පාදනය කරන්නේ? මේ ආකාරයට විවිධ නිෂ්පාදන පිළිබඳව අපි කතා කරනවා. රයිට්. ඒක ඇවිල්ලා රසායනික කර්මාන්ත රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. ඊළඟට අපි යනවා 18 වෙනි පාඩමට. ස්වභාව නිෂ්පාදන natural products කියනවා. එතකොට මේ ස්වභාව නිෂ්පාදන ගත්තාම විවිධ වර්ගීකරණයක් තියෙනවා. ප්‍රාථමික පරිවෘත්තජ කියලා જાතියක් තියෙනවා. ද්විතීක පරිවෘත්තජ කියලා જાතියක් තියෙනවා. මේකෙදි තියෙනවා විවිධ නිස්සාරණයන් කරන්න. ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක යන්න තියෙන. උදාහරණයක් විදිහට විවිධ සංයෝග දැන් තේ කොළවල තියෙනවා කැෆේන් කියන එක. තේ කොළ වලින් කැෆේන් නිස්සාරණය කරන්න තියෙනවා. මේ ආකාරයට විවිධ නිස්සාරණය කිරීම තියෙනවා. ඒකට අපි භාවිතා කරන ක්‍රම තියෙනවා. ද්‍රාවක නිස්සාරණය කියලා තියෙනවා. තෙරපීම කියලා තියෙනවා. උමාලාසවණය කියලා තියෙනවා. මේ විවිධ ක්‍රම භාවිතා කරලා විවිධ සංයෝග වෙන් කර ගැනීම සිද්ධ කරනවා. මේකත් පුතේ ඇවිල්ලා රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. එහෙනම් 13 ශ්‍රේණිය මුලින්ම හම්බෙනවා බහු අවයවික කියලා පාඩමක්. මේක ඇවිල්ලා පුතේ රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. ඊළඟට එනවා පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා පාඩමක්. ඒකත් පුතේ භෞතික විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. නිශ්චල සහ චලිත වන තරල කියද්දී ඒක භෞතික විද්‍යාව පාඩමක් වෙනවා. ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත පිළිබඳ විමසා බලනවා කියද්දී ඒක මොන පාඩමක් වෙනවද? රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. ඊළඟට අපි කතා කරනවා ස්වභාව නිෂ්පාදන සහ ඒවායේ නිස්සාරණ විධි. ඒක පුතේ මොන පාඩමක්ද? රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. ඊළඟට අපි බලමු 19 වෙනි පාඩම. කාටෙසියානු ඛණ්ඩාංක තලයේ ඇසුරෙන් ඒකජ ශ්‍රිතය හා වර්ගත ශ්‍රිතය විමර්ශනය කරනවා. කියන්නේ ඛණ්ඩාංක තලයත් එක්ක ගනුදෙනු කරන්න තියෙනවා. සරල රේඛාව පිළිබඳව කතා කරන්න තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ඛණ්ඩාංක තලයක් මතක් වෙනවා නම් මේක අනිවාර්යෙන් ගණිතය හා සම්බන්ධ පාඩමක් වෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු විස්තරාත්මක සංඛ්‍යානයේ අර්ථය විශ්ලේෂණය කරනවා. සංඛ්‍යානය ගැන කතා කරන්න තියෙනවා. සමූහිත දත්ත, අසමූහිත දත්ත, මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ, චතුර්ථක ඌව ගණනය කරන්නේ කොහොමද කියලා තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. මේකෙදි තියෙන්නේ ගණිතයේ කොටසක්. ඊළඟට 21 වෙනි පාඩම. පරිගණක පද්ධතියක් සහ උපාංග ඵලදායී ලෙස භාවිතා කරනවා. ඔන්න එනවා විෂය නිර්දේශයේ තියෙන තොරතුරු හා sannivedana තාක්ෂණයට අදාළ පාඩම් ටික. මොකක්ද එහෙනම් ඉස්සෙල්ලාම එන්නේ පරිගණක පද්ධති පිළිබඳ කතා කරන්න තියෙනවා. ඊළඟට 22 වෙනි පාඩම විදියට එනවා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ කතා කරන්න. ඊට පස්සේ එනවා එදිනදා ජීවිතයේ ගැටලු निराකරණය කිරීම සඳහා යෙදුම් මුදුකාංග භාවිතා කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ එනවා තොරතුරු ලබා ගැනීම හා sannivedanaya සඳහා ඵලදායී ලෙස අන්තර්ජාලය භාවිතා කරන්නේ කොහොමද කියලා. එහෙනම් 21 ඉඳන් 24ටම තියෙන පාඩම් තොරතුරු හා sannivedana තාක්ෂණය පදනම් කරගත් පාඩම්. එතකොට මේ විෂය අපි හිතමුකෝ වෙනම අර තෝරගන්න විෂයක් කිව්වනේ මම මුලින් බාස්කට් එකක්. බාස්කට් එකේ තියෙන විදියට විෂය විදියට ICT තෝරගත්තු අයට මේක ආයි ඉගෙන ගන්න දෙයක්වත් නෑ වගේ. පැහැදිලිද? හැබැයි අපි එහෙම කියලා මේ විෂයේදී මේ SFT ඇතුලේ තියෙන පාඩම් හතර උගන්වන්න නැතුව ඉන්නේ නෑ. මේක හරි පහසුවෙන් ළමුන්ට පැහැදිලි විදියට නිවැරදිව අපි උගන්වනවා. ඊළඟට අපි යනවා 25 වෙනි පාඩම තාක්ෂණික දියුණුව හා පාරිසරික සමතුලිතතාව පිළිබඳ කතා කරනවා. මේක රසායන විද්‍යාව පාඩමක්.
මේකෙදි කතා කරනවා කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය, ඊළඟට පරිසරක හරිතාගාර ආචරණය, ප්‍රකාශ රසායනික දූමිකා, ඕසෝන් ස්තරයේ ක්ෂය වෙන්නේ කොහොමද? ඕසෝන් ස්තරයේ වැදගත්කම කොහොමද? විවිධ පරිසර සංසිද්ධි පිළිබඳ මේකෙදි කතා කරනවා. එතකොට මේක පුතේ රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක් වෙනවා. ඊළඟට අපි දැන් කතා කරුවේ 12 ශ්‍රේණිය හා සම්බන්ධ විෂය නිර්දේශය පිළිබඳ. සහ 13 ශ්‍රේණිය හා සම්බන්ධ විෂය නිර්දේශය පිළිබඳ. දැන් බලන්න දැන් අපි ඉස්කෝලට ගියාට පස්සේ උසස් පෙළ හදාරන්න විභාග කීයකට සාමාන්‍ය පෙරී සිටින්න ඕනද? වාර කීයක් අහු වෙනවද? වාර 6ක් එනවා. ඒ කියන්නේ 12 ශ්‍රේණියට අදාළ වාර 3යි 13 ශ්‍රේණියට අදාළ වාර 3යි. එතකොට වාරයකට සාමාන්‍යයෙන් විභාග එකක් පැවැත්වෙනවා. එතකොට 12 ශ්‍රේණියේ ගත්තාම පළවෙනි වාරයට ගියාට පස්සේ 12 ශ්‍රේණියේ පළමු වාරයේදී අපි ඉගෙන ගන්න ඕන එකේ එක නිපුණතාවයේ සිට පහේ එක නිපුණතාවය දක්වා. ඒ කියන්නේ සරල විදියෙන් නම් පළවෙනි පාඩමේ ඉඳන් පස්වෙනි පාඩමේ කොටසක් දක්වා තමයි ඉගෙන ගන්න ඕනේ. මොකක්ද එහෙනම් බලමු. පළවෙනි පාඩමේ ඉඳන් පස්වෙනි පාඩමේ කොටසක් දක්වා. පළවෙනි පාඩම තමයි මොකද්ද? වර්ගඵලයයි පරිමාවයි. පස්වෙනි පාඩම මොකද්ද? බලය. එහෙනම් බලය පාඩමම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ පළවෙනි වාරයට යද්දී. එහෙනම් මේ පළවෙනි පාඩමේ ඉඳන් පස්වෙනි පාඩම දක්වා පස්වෙනි පාඩමේ ආරම්භයට ගියා නම් ඇති. ඉතින් හොඳ නම් ප්‍රමාණවත් පස්වෙනි පාඩම සම්පූර්ණ කරගත්තා. මේක තමයි 12 ශ්‍රේණියේ ෆස්ට් ටර්ම් එකට බලපාන්නේ. ඒතර මේකෙන් තමයි පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මේ පාඩම් පහෙන්. ඊළඟට අපි ඕකත් එක්ක බලමු ටක් ගාලා. දෙවෙනි වාරයට ගියාට පස්සේ ඒ කියන්නේ පස්වෙනි පාඩමේ ඉතුරු කොටස ඉඳන් 9 වෙනි පාඩමේ ඉතුරු කොටස දක්වා එන්නේ. එහෙනම් අපි ඔක මතක් තියාගමු. පළවෙනි වාරයේදී එන්නේ පළවෙනි පාඩමේ ඉඳන් 5 දක්වා. දෙවෙනි වාරයේදී එන්නේ පස්වෙනි පාඩමේ ඉතුරු කොටස ඉඳන් 9 වෙනි පාඩම දක්වා. තුන්වෙනි වාරයේදී එන්නේ 9 වෙනි පාඩමේ ඉඳන් 13 දක්වා. එතකොට පළවෙනි වාරෙ වෙද්දී මුල් 5 ආවා. ඊළඟ එකේදී 9 දක්වා එනවා. ඊළඟ එකේදී 13 වෙනි පාඩම දක්වා එනවා. හැබැයි පළවෙනි වාරයට යද්දී පාඩම් 5න් විභාගෙ එන්නේ. දෙවෙනි වාරයේදී ඉගෙන ගන්න තියෙන්නේ පස්වෙනි පාඩමේ ඉඳන් 9 දක්වානේ. එහෙම කියලා පේපර් එක හැදෙන්නේ නැහැ පස්වෙනි පාඩමේ ඉඳන් 9 දක්වා. එතකොට මොකද වෙන්නේ? පළවෙනි වාරයේ ධම්ම තිබ්බ ටික දෙවෙනි වාරය දක්වාම එනවා. පැහැදිලිද? එතකොට මට දැන් නිකමට කියන්නකෝ ලේසිම විභාගෙ හම්බෙන්නේ මොන වාරෙද? පළවෙනි වාරේ. ඇයි ඒ? පාඩම් 5යි තියෙන්නේ. දෙවෙනි වාරයට යද්දී පාඩම් 9ක් දක්වා එනවා. තුන්වෙනි වාරයට යද්දී පාඩම් 13ක් දක්වා එනවා. එහෙනම් අපි දෛනිකව කරලා මේ දෙන වැඩ නිවැරදිව මේ විෂය හා සම්බන්ධ වුණොත් තමයි විභාගයේදී හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට ඕකත් එක්කම බලමු 13 වසරේදී මොකද වෙන්නේ කියලා. 13 වසරේදී පළමු වාරයේදී 14 වෙනි පාඩමේ ඉඳන් 18 වෙනි පාඩම දක්වා ඉගෙන ගන්න ඕන. කියන්නේ 14 ඉඳන් 18 මුල් කොටස දක්වා තමයි තියෙන්නේ. ඊළඟට සෙකන්ඩ් ටර්ම් එකේදී 18 ඉඳන් 22 දක්වා ඉගෙන ගන්න ඕන. ෆස්ට් ටර්ම් එකේ 14 වෙනි පාඩමේ ඉඳන් 18 දක්වා. සෙකන්ඩ් එකේදී 18 ඉඳන් 22 දක්වා. එතකොට ඉතුරු ටික 23 ඉඳන් 25 දක්වා ඉගෙන ගන්න තියෙන තර්ඩ් ටර්ම් එකේදී. මේ ආකාරයට ගත්තාම අපිට වාරයකට අදාළ කොටසක් එනවා. හැබැයි පළවෙනි වාරයේදී එන්නේ පළවෙනි වාරයට අදාළ කොටස විතරයි. දෙවෙනි වාරයේදී මොකද වෙන්නේ? පළවෙනි වාරයට අදාළ කොටසක් එනවා. දෙවෙනි වාරයට අදාළ කොටසක් එනවා. තුන්වෙනි වාරයේදී පළවෙනි දෙවෙනි තුන්වෙනි වාරවලට අදාළ කොටස් සියල්ලම එනවා. 13 ශ්‍රේණියේ පළවෙනි වාරයට ගියාට පස්සේ ඒ කොටසත් එනවා. 12 ශ්‍රේණියකට අදාළ කොටසත් එනවා. මේ ආකාරයට 13 වසරේ තුන්වෙනි වාරයට ගියාට පස්සේ විෂය නිර්දේශයටම අදාළව ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙලා එනවා. මෙන්න මේක තමයි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය වෙන්නේ. පැහැදිලිද? රයිට්. මම හිතනවා මේක පොඩ්ඩක් ලියාගත්තොත් හොඳයි කියලා හිතනවා. මේ මෙහෙම දාමු. විෂය නිර්දේශය කෙටියෙන් දාගමු. එතකොට මොකද ඉස්සෙල්ලාම පළවෙනි පාඩම වර්ගඵලයේ පරිමාව. මොන පාඩමක්ද? මැත්ස්. එම් අකුරක් දාගමු ඉස්සරහින්. ඊළඟට විවිධ මිනුම් සඳහා මිනුම් උපකරණනේ. මොකක්ද ඒකට දාන්නේ? භෞතික විද්‍යා පාඩම. මොකද්ද? P. පයිතගරස් සම්බන්ධය නම් මැත්ස්. M. සෛලීය සංවිධානයක් සහිත ජීවීන්. එතකොට මොකද්ද මතක් වෙන්නේ? බයෝ. B අකුරක් දාගමු. බලය සහ එයි ආචරණ මොනවද? P6 පාඩම. දැන් මම කිව්වනේ. හරි පුතාට මතක විදියට දාගමු. මම ආයෙ නැවත මතක් කරන්නම්. පාඩම කෙටියෙන් දාගමු.
වර්ගඵලයේ පරිමාව, මිනුම් උපකරණ, පයිතගරස් සම්බන්ධය, සෛලීය සංවිධානය කියලා මේ ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් දාගමුකෝ පුතේ. රයිට්. එහෙනම් මේක මැත්ස් පාඩමක්, මේක ෆිසික්ස් පාඩමක්, මේක මැත්ස් පාඩමක්, මේක බයෝ පාඩමක්, මේක ෆිසික්ස් පාඩමක්, මේක ෆිසික්ස් පාඩමක්, මේක මැත්ස් පාඩමක්, මේක ෆිසික්ස් පාඩමක්, මේකත් ෆිසික්ස් පාඩමක්. ඊළඟට තාපය පිළිබඳ දැනුම අපි කෙටියෙන් දාගමු. ඒක ඇවිල්ලා භෞතික විද්‍යාවට අදාළ පාඩමක්. P අකුරක් දාන්නේ ෆිසික්ස්. තාප රසායනය හා සම්බන්ධ මූලික සංකල්ප කියනවා. එතකොට ඒක රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක් C. ඊළඟට චාලක රසායන විද්‍යාවේ මූලික සංකල්ප කියනවා. චාලක රසායනය කියලා අපි කෙටියෙන් දාගමු. ඒක මොන පාඩමක්ද? කෙමිස්ට්‍රි පාඩමක්. කාබනික සංයෝග කියද්දි ඒකත් කෙමිස්ට්‍රි පාඩමක්. අපි C අකුරක් දාගමු. රයිට්. දැන් බලමු 13 ශ්‍රේණියට අදාළ පාඩම් සටහනත් අපි කෙටියෙන් දාගමු. කර්මාන්ත ශ්‍රේෂ්ඨයේදී බහු අවයවික. කෙටියෙන් දාගමු බහු අවයවික රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. ඒ කියන්නේ C අකුරක් දාගන්නේ. 15 වෙනි පාඩම පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඒක පුතේ භෞතික විද්‍යාව පාඩමක්. P අකුර දාගන්න. ඊළඟට නිශ්චල සහ චලිත වන තරල භෞතික විද්‍යාව පාඩමක්. ඒකටත් දාගම් P අකුර. 17 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත. ඒක පුතේ රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. C අකුරක් දාගමු ඉස්සරහින්. 18 වෙනි පාඩම ස්වභාව නිෂ්පාදන සහ ඒවායේ නිස්සාරණ විධි. ඒක මොන පාඩමක් වෙනවද? රසායන විද්‍යාව හා සම්බන්ධ පාඩමක්. අපි C අකුරක් දාගමු. ඊළඟ 19 වෙනි පාඩමට යන්. කාටසියානු ඛණ්ඩාංක තලය ඇසුරෙන් ඛණ්ඩාංක තලය කියලා දාමු. මොකක්ද ඒක? ගණිතයේ පාඩමක්. M අකුරක් දාගමු ඉස්සරහින්. විස්තරාත්මක සංඛ්‍යානයේ අර්ථය සංඛ්‍යානය කියලා දාගමු. ඒක මොන පාඩමක් වෙනවද? ගණිතය හා සම්බන්ධ පාඩමක්. M අකුරක් දාගමු. 21 වෙනි පාඩම ගාවට ගියාට පස්සේ පරිගණක පද්ධති. I පාඩමක් දාමු. ICT කොටසක් නේ. ඊට පරිගණක මෙහෙයුම් පද්ධති. එකත් I. ඊළඟට යෙදුම් මුදුකාංග. අපි කෙටියෙන් කියනවා නම් එදිරිදා දිවියේ ගැටලු निराකරණය කිරීම සඳහා යෙදුම් මුදුකාංග. ඒක ඇවිල්ලා ICT පාඩමක් I අකුරක් දාගමු. ඊළඟට තොරතුරු ලබා ගැනීම හා
sannivedanaya සඳහා ඵලදායී ලෙස අන්තර්ජාලය භාවිතා කරනවා. එහෙනම් ඒක මොන පාඩමක්ද? අන්තර්ජාලය පිළිබඳ කතා කරන්නේ. I පාඩමක් ICT තාක්ෂණික දියුණුව සහ පාරිසරික සමතුලිතතාවය කෙරෙහි බලපාන. අපි දාමු තාක්ෂණික දියුණුව සහ පාරිසරික සමතුලිතතාවය කියලා. ඒක පුතේ රසායන විද්‍යාව පාඩමක් වෙනවා. එහෙනම් 12 වසරේදී කාලච්ඡේද 300ක් ඉගෙන ගන්න තියෙනවා. 13 වසරේදීත් කාලච්ඡේද 300ක් ඉගෙන ගන්න තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් කාලච්ඡේද 600ක වැඩසටහනක් මේක වෙන්නේ. පැහැදිලිද? රයිට්. මේක තමයි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ කතා කෙරුවා. දැන් අපි කතා කෙරුවේ විෂය නිර්දේශය පිළිබඳව. එතකොට මේ විෂය නිර්දේශය තුල ජීව විද්‍යාව පාඩම් 1යි තිබ්බේ. තොරතුරු හා sannivedana තාක්ෂණය පදනම් කරගත් පාඩම් 4යි තිබ්බේ. එතකොට මේ විෂයේ වැඩිපුර අවධානය අපි යොමු කළ යුත්තේ හැම දෙයකටම යොමු කළ යුතුයි. වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ රසායන විද්‍යාවයි, භෞතික විද්‍යාවයි, ගණිතයයි යන කොටස් වලට. මොකද වැඩිපුර යෙදිලා තියෙන්නේ මේ විෂය නිර්දේශයත් එක්ක අන්න ඒ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය කියන කොටස්. සරල විදියට කියනවා නම් ජීව විද්‍යාවේ මතක නම් ප්‍රශ්න පත්‍රයේ සංයුතිය මම කතා කෙරුවා. මේ ප්‍රශ්න පත්‍රයේ සංයුතිය තුල බහුවර්ණ ප්‍රශ්න කීයද තිබ්බේ? 5යි. බහුවර්ණ 5යි තිබ්බේ. ඊළඟට පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කීයද තිබ්බේ? 1යි. බහුවර්ණ 5යි ව්‍යුහගත රචනා ප්‍රශ්න 1යි. රචනා ප්‍රශ්න එකක්වත් නැහැ ජීව විද්‍යාවේ. එහෙනම් මේ ජීව විද්‍යාවට එන්නේ බහුවර්ණ 5යි. රචනා ප්‍රශ්න කීයද? එකක්ද? නැහැ. ව්‍යුහගත රචනා එකක් කියන. ඊළඟට තොරතුරු හා sannivedana තාක්ෂණයට ගියාට පස්සේ බහුවර්ණ ප්‍රශ්න 10ක් ආවා. රචනා ප්‍රශ්න නැත. ව්‍යුහගත රචනා ප්‍රශ්න නැත. පැහැදිලිද? ඊට පස්සේ අපි ගියා ගණිතයට. ගණිතයෙන් දැක්ක බහුවර්ණ කීයක් තිබ්බද? 10ක් තිබ්බා. ගණිතයෙන් තිබ්බද ව්‍යුහගත රචනා? නැත. ගණිතයෙන් රචනා ප්‍රශ්න කීයක් තිබ්බද? 2ක්. දෙකටම ලියන්න කියලා නීතියක් තිබ්බද? නැහැ. අවම වශයෙන් කීයක් ලියන්න ඕනද? එකක් ලියන්න ඕන. දෙකම ලිව්වා කියලා ගැටලුවකුත් නැහැ. හැබැයි එකක් ලියන්න ඕන. ඊළඟට අපි ගියා රසායන විද්‍යාවට. බහුවර්ණ ප්‍රශ්න කීයක් තිබ්බද? 13යි. ව්‍යුහගත රචනා ප්‍රශ්න කීයක් තිබ්බද? එකක් තිබ්බා. තව භාගයක් ආවා. ඒතකොට එකමාරක් විතර තියෙනවා දල විදියට. ඊට පස්සේ අපි කතා කරුවා රචනා ප්‍රශ්න කීයක් තිබ්බද? 2ක් තිබ්බා. දෙකටම ලිව්වත් කමන්නේ එකක් අනිවාර්යෙන් ලියන්නත් ඕන. ඊළඟට භෞතික විද්‍යාවට ගියාට පස්සෙත් භෞතික විද්‍යාවෙන් මොකද උනේ? බහුවර්ණ ප්‍රශ්න 12ක් තිබ්බා. ව්‍යුහගත රචනා ප්‍රශ්න සම්පූර්ණ එකක් තිබ්බා. තව භාගයක් විතර තිබ්බා. එකමාරක් කියලා කියමු. රචනා ප්‍රශ්න කීයක් තිබ්බද? 2ක් තිබ්බා. ඒතර මේ දෙකටම ලිව්වත් කමන්නේ එකක් අනිවාර්යෙන් ලියන්න ඕන. රයිට්? මෙන්න මේ ටික තමයි මම පළමු මේ වැඩසටහනේ මූලිකව කතා කෙරුවේ. මොනවාද අද කතා කෙරුවේ? මුලින්ම කතා කෙරුවා තාක්ෂණ වේදයේ විෂය ධාරාව පිළිබඳව. ඊට පස්සේ කතා කෙරුවා මොකද්ද? තාක්ෂණ වේදයේ විෂය ධාරාව හා සම්බන්ධ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ කතා කෙරුවා. ඊට පස්සේ මොනවද මම කතා කෙරුවේ? SFT විෂයේ ඒ කියන්නේ Science for Technology subject එකේ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂයේ මම උගන්වන විෂය අන්තර්ගතයේ කතා කෙරුවා. ඊට පස්සේ මම මොනවද කතා කෙරුවේ? ඊට පස්සේ මම කතා කෙරුවා තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ කතා කෙරුවා. ඊට පස්සේ මම මොනවද කතා කෙරුවේ? තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය නිර්දේශය කතා කෙරුවා. 12 ශ්‍රේණියට අදාළව මොකද වෙන්නේ? 13 ශ්‍රේණියට අදාළව මොකද වෙන්නේ කියලා. දැන් අහනවා අපේ පාරේ යද්දි කියලා හිතමුකෝ. පුතේ මොනවාද ඔයාලා උසස් පෙළ කරන්නේ? තාක්ෂණය. තාක්ෂණය කියන්න එපා. අපි කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදය. නැත්තම් මොකද්ද? ජෛව පද්ධති තාක්ෂණ වේදය. අහන දෙයට හරියට උත්තර දෙන්න ඕන. තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ තිබ්බා විශේෂ ශ්‍රේෂ්ඨ දෙකක්.
මොකක්ද එකක්? ඉංජිනේරු තාක්ෂණ වේදේ නැත්තම් ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියලා තිබ්බා. එතකොට අපි බලන්න ඕන මොකද්ද මේකෙදි ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ කියලා. එතකොට කවුරු හරි අහුවොත් කියන්න ඕන ඉංජිනේරු තාක්ෂණ වේදේද කරන්නේ මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේද කියලා කියන්න දැනගන්න ඕන. ඊට පස්සේ මේක මොන අවුරුද්දේද ලංකාවට ආවේ? ලංකාවට කියන්නේ ලාංකීය අධ්‍යාපන ශාස්ත්‍රයට මොන අවුරුද්දේද ආවේ? 2013 වර්ෂයේ තමයි ආවේ. එතකොට මේක ආවත් එක්ක මුලින්ම විභාගයට ලිව්වේ මොන අවුරුද්දේද? 2015 වර්ෂයේ තමයි දරුවෝ. මෙහෙම ලියලා 2021 වර්ෂයේ ලියන මගේ දුවල පුතාලා කීවෙනි කණ්ඩායමද? 7 වෙනි කණ්ඩායම. ඊළඟට දැන් මේක කරලා මොනවද හම්බෙන්නේ කියලා ඇහුවොත් මොකද අපි කියන්නේ? විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂයෙන් ඇතුල් වුණොත් මොනවද ලැබෙන්නේ? BET කියන උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන්. Bachelor of Engineering Technology. ඊළඟට සාමාන්‍යයෙන් 940 දෙනෙකුට විතර වර්ෂයකදී ඇතුල් වෙන්න පුළුවන්. මේ ඇතුල් වීමත් එක්ක 940කට විතර ඇතුල් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අඩු නම් වෙන්නේ නැහැ. ජෛව පද්ධති තාක්ෂණ වේදයෙන් මේ විෂය නිර්දේශය හැදෑරුවොත් එයාලට හම්බ වෙනවා BBST කියන උපාධිය. ඒ කියන්නේ Bachelor of Biosystem Technology. සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂයකට 850කට විතර ඉඩ වෙන් වෙනවා විශ්වවිද්‍යාලවල. එතකොට මේ වෙන්වීමත් එක්ක මේක වැඩිවීමක් තමයි වෙන්නේ, අඩු වෙන්නේ නැහැ. ඊළඟට අර බාස්කට් එකක් තිබ්බනේ. මේ බාස්කට් එකේ තිබ්බ සබ්ජෙක්ට් වලින් අර තෝරගන්න විෂය විදියට තොරතුරු හා sannivedana තාක්ෂණ වේදේ හැදෑරුවොත් ඊට අමතරව තව 465 දෙනෙකුට තවත් BICT කියන ඩිග්‍රිය ලබා ගන්න විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. Bachelor of Information and Communication Technology කියලා කියන්නේ. මෙන්න මේ විදියට යන්න පැති තියෙනවා. විභාගය ලියන හැමෝම සමත් වෙන්නෙත් නැහැ. සමත් වෙන හැමෝටම විශ්වවිද්‍යාලය යන්නත් බෑ. එහෙනම් වෙනත් පාරවල් තියෙන්න ඕනනේ. එහෙනම් මේකෙදි යන්න පුළුවන් මොනකටද? යුනිවර්සිටි කොලේජස් තියෙනවා. යුනිවර්ටෙක් තියෙනවා. ටෙක්නිකල් කොලේජ් තියෙනවා. මේ ආකාරයට විවිධ පැති තියෙනවා නිර්මාණය වෙලා. කවදාවත් මේ විෂය කරලා අතරමං වෙන්නේ නැහැ කිසිම දරුවෙක්. හැබැයි අසමත් වෙන්න වැඩ කරන්න එපා. සමත් වෙන්නම වැඩ කරන්න. එතකොට මේක තමන්ගේ අරමුණු සීන යථාර්ථයක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. රයිට්. ඊට පස්සේ අපි කතා කරුවා මේකේ විෂය SFT කියන විෂය මොනවද තියෙන්නේ කියලා. මේක තිබ්බා විෂය කෑලි 5ක්. එකක් තමයි මොනවද? ජීව විද්‍යාව තිබ්බා. භෞතික විද්‍යාව තිබ්බා. රසායන විද්‍යාව තිබ්බා. ගණිතය තිබ්බා. තොරතුරු හා sannivedana තාක්ෂණය තිබ්බා. එතකොට මේ SFT විෂය හැදුනේ විෂය ශේෂ්ත්‍ර 5කින්. ඊට පස්සේ මම කතා කරුවා මේකේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ. මොකද්ද තිබ්බේ? ෆස්ට් පේපර් එක කියලා තිබ්බා. ඊළඟට මොකද්ද තිබ්බේ? සෙකන්ඩ් පේපර් එක කියලා තිබ්බා. ඊට පස්සේ මොකද්ද තිබ්බේ? ෆස්ට් පේපර් එකේ බහුවර්ණ තිබ්බා 50ක්. වර්ණ 5ක් තියෙන ඒවා තිබ්බේ. ඒ බහුවර්ණ 50 හැදෙන විදිහත් මම කිව්වනේ. ජීව විද්‍යාව කොටසෙන් තිබ්බා බහුවර්ණ 5ක්. ඊට අමතරව රසායන විද්‍යාවෙන් බහුවර්ණ 12ක් තිබ්බා. භෞතික විද්‍යාවෙන් 12ක් තිබ්බා. ගණිතයෙන් පළමු වතාවට උසස් පෙළදී බහුවර්ණ දකින්න පටන් ගන්නවා 10ක් තිබ්බා. තොරතුරු හා sannivedana තාක්ෂණයෙන් තවත් බහුවර්ණ 10ක් තිබ්බා. මෙන්න මේ විදියට බහුවර්ණ 50 නිර්මාණය වෙනවා. බහුවර්ණ එකකට ලකුණු 2යි. බහුවර්ණ 50ට දෙවරක් 50 කීයද? 100ක් ආවා. ඊට පස්සේ අපි කතා කරුවා සෙකන්ඩ් පේපර් එක. සෙකන්ඩ් පේපර් එක ගත්තාම ෆස්ට් පේපර් එකට පැය 2යි කාලේ තිබ්බේ. සෙකන්ඩ් පේපර් එකට පැය 3යි. ඒ පැය 3යි අමතර කීම් කාලයක් දෙනවා ප්‍රශ්න ටික කියවලා වෙන් කරගන්න විනාඩි 10ක් දෙනවා. ඒතර පැය 3යි විනාඩි 10ක් ඇත්තටම එනවා. අපි පැය 3යි කියලා හිතමුකෝ. මේක A කොටස කියලා එකක් තිබ්බා. B කොටස කියලා එකක් තිබ්බා. C කොටස කියලා තිබ්බා. D කොටස කියලා තිබ්බා. ඒතර මේ A කොටසේදී ව්‍යුහගත රචනා කියන ප්‍රශ්න තිබ්බේ 4ක්. පළවෙනි එක ජීව විද්‍යාව. දෙවෙනි එක රසායන විද්‍යාව. තුන්වෙනි එක භෞතික විද්‍යාවයි රසායන විද්‍යාවයි කොටස් එන ප්‍රශ්නයක්. හතරවෙනි එක මොකද්ද? භෞතික විද්‍යාවෙන් තිබ්බේ. ව්‍යුහගත ප්‍රශ්නයකට ලකුණු 100යි. C ඒවා 4ක් 400යි කියලා කිව්වා. ඊළඟ රචනා ප්‍රශ්න තිබ්බා B කොටසේ, C කොටසේ, D කොටසේ. B කොටසේ තිබ්බේ ගණිතයෙන්, C කොටසේ තිබ්බේ රසායන විද්‍යාවෙන්, D කොටසේ තිබ්බේ භෞතික විද්‍යාවෙන්.
අනිවාර්යෙන් B කොටසෙන් එකකට ලියන්න ඕන, C කොටසෙන් එකකට ලියන්න ඕන, D කොටසෙන් එකකට ලියන්න ඕන. එතකොට ප්‍රශ්න 3යි. හැබැයි ප්‍රශ්න 4කට ලියන්න ඕන රචනා ප්‍රශ්න. තවත් Tamanට කැමති කොටසකින් B කොටසින් හෝ වේවා, C කොටසින් හෝ වේවා, D කොටසින් තව ප්‍රශ්නයකට ලියන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 4යි, රචනා ප්‍රශ්නයකට 150යි, 150ව 4ක් 600යි, 600යි A කොටසින් 400යි 1000යි. ඒ 1000න් එන ලකුණ 100න් කීයද කියලා බලන්න. එතකොට ෆස්ට් පේපර් එකට 100න් ආවා, සෙකන්ඩ් පේපර් එකට 100න් ආවා. ඒ දෙගොල්ල එකතු කෙරුවා, දෙකට බෙදුවාම ඔරිජිනල් මාක් එක කීයද කියලා එනවා. මේක තමයි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුවේ. ඊට මම කතා කරුවා විෂය නිර්දේශය පිළිබඳ. 12 ශ්‍රේණිය ගැන කතා කරුවා, 13 ශ්‍රේණිය ගැන කතා කරුවා. මේ කතා කිරීමත් එක්ක දුවල පුතාලට තේරෙන්න ඇති මේ විෂයේ ජීව විද්‍යාවෙන් තියෙන එක පාඩමයි, තොරතුරු හා sannivedana තාක්ෂණයෙන් තියෙන එක පාඩමයි, තොරතුරු හා sannivedana තාක්ෂණයෙන් තියෙන පාඩම් 4යි. ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවෙන් තමයි වැඩිපුර පාඩම් යොමු වෙලා තියෙන්නේ. එහෙනම් මේ විෂය දුවන්නේ ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව එක්ක තමයි වැඩිපුර. රයිට්? එහෙනම් මම අද පොඩි ආරම්භයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළව තියෙන පළමු පාඩම පිළිබඳ පළමු පාඩම ආරම්භ කරලා පොඩි හැදින්වීමක් කරලා යම් මාතෘකාවක් ඔස්සේ පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ ඔබේ වාරයයි. ටෙලි සරසවිය තුලින් 12 ශ්‍රේණියට අදාළව තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂයේ පළමු ඒකකය. මතක නම් මොන පාඩමක්ද? ගණිතයේ විෂයට අදාළ පාඩමක්. මේක ඔයාලා ඉගෙන ගන්නත් තියෙනවා. මේක මොකද්ද පාඩම? වර්ගඵලය හා පරිමාව පිළිබඳ. අපි කෙටියෙන් කියනවා නම් කතා කරන්නේ වර්ගඵලය හා පරිමාව. එතකොට මේ වර්ගඵලය හා පරිමාව පිළිබඳ පොඩි හැදින්වීමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට බලමු අපි පළවෙනි පාඩම වර්ගඵලය හා පරිමාව පිළිබඳව. හරි. මේ පාඩම තියෙන්නේ වර්ගඵලය හා පරිමාව. මේකේ දිග මාතෘකාවක් තියෙන්නේ. මාතෘකාව අපි කලින් කතා කෙරුවා. අපි කෙටියෙන් මේකෙදී අපි උගන්වන්නේ වර්ගඵලය හා පරිමාව. එතකොට මේ යටතේ අපි කතා කරනවා තල රූප කියලා જાතියක් කතා කරනවා. තව කතා කරනවා ඝන වස්තු කියලා જાතියක්. එතකොට මේ තල රූප වලයි ඝන වස්තු වලයි වෙනස මොකක්ද? දැන් නිකමට බලන්න ත්‍රිකෝණය. ත්‍රිකෝණය කියන්නේ මොකක්ද? තල රූපයක්ද ඝන වස්තුවක්ද? ත්‍රිකෝණය කියන්නේ තල රූපයක් වෙනවා. වෘත්තය. වෘත්තය කියන්නේ මොකක්ද? ඒකත් තල රූපයක් වෙනවා. ගණකය, ගණකාභය, ඒවා තල රූපද? නෑ, ඒවා ඝන වස්තු. එහෙනම් තල රූපයක් සහ ඝන වස්තුවක් වෙන් කර හඳුනා ගන්න අපි දැනගන්න ඕන. සරල විදියට කියනවා නම් තල රූපයක් කියන්නේ ෆ්ලැට්. කියන්නේ ඝනකමක් නෑ. ඝන වස්තුවක් කියන්නේ ත්‍රිමාණයි, ඝනකමක් තියෙනවා. ඔක තමයි සරල අර්ථ දැක්වීම අපි කියනවා. විභාගයට අහන්නේ තල රූපයක් කියන්නේ කුමක්ද? ඝන වස්තුවක් කියන්නේ කුමක්ද? එහෙම අහන්නේ නැහැ. ඒතර අපි දැනගන්න ඕන මේ පාඩමේදී තල රූපවල වර්ගඵලය කතා කරනවා. ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි කියන අදාළ රාශි දෙකම ගණනය කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. තල රූපවල පරිමාවක් අපි කතා කරන්නේ නැහැ. මොකද සැලකිය යුතු ඝනකමක් නැහැ, සමතලයි. එතකොට මේ පාඩමේදී අපි බලමු මෙම ඒකකයේ යටතේදී තල රූපවල වර්ගඵලය පිළිබඳවත් ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව පිළිබඳවත් හදාරනවා කියලා අපි කතා කරනවා. right. තල රූපවල වර්ගඵලය. එතකොට මේ තල රූපවල වර්ගඵලය ගැන කතා කරද්දී තල රූපවල වර්ගඵලය යටතේදී ත්‍රිකෝණය පිළිබඳ කතා කරනවා. සමාන්තරාශ්‍රය පිළිබඳ කතා කරනවා. ඍජු කෝණාශ්‍රය පිළිබඳ කතා කරනවා. ට්‍රපීසියම පිළිබඳ කතා කරනවා. වෘත්තය පිළිබඳ කතා කරනවා. කේන්ද්‍රික ඛණ්ඩය පිළිබඳ කතා කරනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී මේවා හොඳට ඉගෙනගෙන තියෙනවා. හැබැයි මේවට අපි තවදුරටත් විවිධ සංකල්ප ඇතුල් කිරීම මේ විෂය නිර්දේශයට සිද්ධ කරනවා. එතකොට ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, ත්‍රපීසියම, වෘත්තය, කේන්ද්‍රික ඛණ්ඩය පිළිබඳව අපි හදාරනවා. right.
එතකොට බලමු ඉස්සෙල්ලාම ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම සඳහා පහත දැක්වෙන සූත්‍ර දෙක යොදාගත්ත පුළුවන්ලු. දැන් අපි හැමෝම ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. කවුරුවවත් ඕක කියන්නේ. හැබැයි ඕකෙත් කියද්දි වැරදි මන් දකිනවා. ආධාරකයේ කිව්වට බෑනේ. එහෙනම් කියන්න ඕන ආධාරක පාදයේ දිගවත්. පැහැදිලිද? භාගයයි ආධාරකය කියන්න එපා. භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කරනවා ලම්බ උසේ. මේක තමයි අපි හැමෝම දන්න සූත්‍රය. බලමු පළමු සූත්‍රය. වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම. වැඩි කිරීම කියන්නත් එපා. භාගය ගුණ කරනවා ආධාරක පාදයේ දිග ගුණ කිරීම මොකද්ද? ලම්බ උස. අපි කෙටියට කියන භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස කියලා කියනවා. ඊළඟට අපි යනවා ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න පහත දැක්වෙන සූත්‍ර දෙක යොදා ගන්න පුළුවන් කියලා කියනවනේ. එහෙනම් තව සූත්‍රයක් ඇති අපේ නිර්දේශයට අනුව. අපි බලමු මේක මොකද්ද කියලා. සමහරට මේක සාමාන්‍ය පෙළේදී දුවල පුතාලා ඉගෙන ගන්න නැතුව ඇති. දෙවන සූත්‍රය. වර්ගඵලය සමානයි භාගයයි පාදයක දිග වැඩි කරනවා තවත් පාදයක දිගෙන් සහ එම පාද දෙක අතර කෝණයේ සයින් අගේ. අපි දන්නවනේ ත්‍රිකෝණයක පාද කීයක් තියෙනවද? 3ක් තියෙනවා. භාගය ගුණ කරනවා පාදයක දිගෙන්. ආය ඒකම ගුණ කරනවා තවත් පාදයක දිගෙන්. ආය වැඩි කරනවා නැත්නම් ගුණ කරනවා එම පාද දෙක අතර කෝණයේ සයින් අගේ. රයිට්? එහෙනම් අපි බලමු ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයේ යනු ඝන වස්තුවක් නොවේ, තල රූපයකි. එයට හේතුව සැලකිය යුතු ඝනකමක් නැහැ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ප්‍රධාන වශයෙන් සූත්‍ර දෙකක් භාවිතා කරනවා. පළමු සූත්‍රය තමයි භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කරනවා ලම්බ උසෙන්. දෙවන සූත්‍රය තමයි භාගයයි පාදයක දිග වැඩි කරනවා තවත් පාදයක දිගෙන් සහ ඒක නැවත වැඩි කරනවා එම පාද දෙක අතර කෝණේ සයින් අගය. එහෙනම් අපිට වැදගත් දෙයක් එනවා අමතක වෙලා තියෙන සයින් අගයන් පිළිබඳව. සයින් කීයද? සයින් 30 කීයද? සයින් 45 කීයද? සයින් 60 කීයද? නිතරම යෙදෙන ඒවා. ඉතින් මේක අපි දැනගන්න ඕන කොහොමද කරන්න කියලා. රයිට්? එහෙනම් හැමෝම කියන්න ඔළුවට දාගන්න මොකද්ද මේ පාඩමේදී අපි කතා කරන්නේ වර්ගඵලයයි පරිමාවයි පිළිබඳව. වර්ගඵලය කතා කරනවා තල රූපවල විතරයි. පරිමාව කතා කරන්නේ නැහැ තල රූපවල. ඝන වස්තු වල වර්ගඵලයක් කතා කරනවා. පරිමාවත් කතා කරනවා. අපි මුලින්ම අද දිනේ බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමට ප්‍රවේශයක් ගන්න තල රූපවල වර්ගඵලය යටතේ කවුරු ගැන කතා කරලාද? ත්‍රිකෝණයක වර්ගඵලය ගැන කතා කරලා. මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ප්‍රධාන වශයෙන් සූත්‍ර දෙකක් යොදා ගන්නවා. පළමු සූත්‍රය භාගය ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. දෙවන සූත්‍රය භාගය ගුණ කිරීම පාදයක දිග ගුණ කිරීම තවත් පාදයක දිග ගුණ කිරීම එම පාද දෙක අතර කෝණේ සයින් අගය කියලා එනවා. රයිට්. සටහන. මේකදී අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ මොකද සයින් අගයන් ඕන වෙනවා මේවා කරද්දී. මතක නැතුව ඇතිනේ. සයින් 30. සයින් 30 ගත්තාම පුතේ කීයක් දෙන්නේ? භාගයක්. නැත්නම් කියනවා දෙකෙන් එකයි. සයින් 45 ගාවට ගියාට පස්සේ එක බෙදීම මූල දෙකයි. නැත්නම් කියනවා මූල දෙකෙන් එකයි කියලා. සයින් 60 ගත්තාම සයින් 60 යගේ එනවා මූල 3 යට දෙකක්. සයින් 90 ගත්තාම එකක් එනවා. රයිට්? එහෙනම් මේ ටික අපි දැනගන්න ඕන සයින් 30 කීයද? සයින් 45 කීයද? සයින් 60 කීයද? සයින් 90 කීයද කියලා. මේක තමයි නිතරම යෙදෙන අගයන් සයින් වල. රයිට්? අපි බලමු ගැටලුව 1. පාදයක දිග 2 සෙන්ටිමීටර් වන සමපාද ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න. බැලූ බැල්මට ලේසි. හදන්න ගියාපුවම ටිකක් අමාරුයි. ඉස්සෙල්ලාම බලමු අපි මොකද්ද කරන්න කියලා. පළමු ක්‍රමය. මම මේ ක්‍රම දෙකක් දාන්න හේතුව තමයි ත්‍රිකෝණයක වර්ගඵලය සඳහා මම සූත්‍ර දෙකක් දුන්නා. එහෙනම් මම මේ දරුවන්ට මේ සූත්‍ර දෙකෙන්ම මේ ගාන කොහොමද හදන්න කියලා දෙන්න ඕන.
එතකොට දරුවෝ තේරුම් ගන්න ඕන මොන සූත්‍රයද ලේසි, මොකෙන්ද මේ වැඩේ පහසු, මොකෙන්ද කාල කළමනාකරණය කරන්න පුළුවන් කියලා දරුවෝ තමා මුලින් තේරුම් ගන්න ඕනේ. මම තේරුම් කරන්නේ නැහැ මොකද්ද කියලා. පැහැදිලිද? රයිට්. දැන් බලමු. ඉස්සෙල්ලාම කියන්නේ පාදයක දිග 2 සෙන්ටිමීටර වන සම්පාත ත්‍රිකෝණයක්. දැන් බලන්න මම මේ පළමු ක්‍රමයෙන් හදන්න යන්නේ පළමු සූත්‍රය පදනම් කරගෙන. මොකද්ද පළමු සූත්‍රය? භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස. මම වැඩි කිරීම කිව්වට නිතරම ඔළුවට දාගන්න ಗುಣ කිරීම කියලා શબ્ද කරන්න. රයිට්. එහෙනම් භාගයයි ආධාරක පාදයේ දිග. පාදයක දිග 2 සෙන්ටිමීටර නම් ආධාරක පාදයේ මම ගන්නම් මේ 2 සෙන්ටිමීටර. එතකොට ලම්බ උස දන්නවද? නැහැ. එහෙනම් ලම්බ උස හොයන්න සිද්ධ වෙනවා. එහෙනම් ලම්බ උස හොයන්න මම කරන්නේ ලම්බකයක් නිර්මාණය කරගන්නවා මේ ආධාරක පාදයේ සම්බන්ධ කරලා. මොන්න මම ලම්බකේ නිර්මාණය කරුවා. එතකොට ඒ ලම්බ දුර මම x කියලා ගත්තා. මේ දෙපැත්තේ පාද දෙක සමාන හින්දා මේ ලම්බකයත් එක්ක ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ දුර 2යි නම් මේ එක දුරක් කීයක් වෙනවද? සෙන්ටිමීටර 1ක් වෙනවා. දැන් එහෙනම් මේ සමපාත ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් බවට පත් වෙනවා. දෙකක් බවට පත් වෙද්දි මම එක ඍජුකෝණී ත්‍රිකෝණ කෑල්ලක් වෙනම ඇදලා අරන් තියෙනවා. එතකොට බලන්න මේ කෑල්ල තමයි වෙනම ගත්තේ. මේ දිග x වෙනවා. මේ දිග 2යි. මේ සම්පූර්ණ දිග 2 නම් ඒක දෙකට බෙදෙනවා. කීයද? 1යි. ඇයි මම මෙහෙම දෙයක් කරන්නේ? මොන උස හොයාගන්න? ලම්බ උස හොයාගන්න කරන්නේ. දැන් බලමු මේ ලම්බ උස හොයන විදිය. මේ ලම්බ උස හොයන්න මම දානවා පයිතගරස් සම්බන්ධතාවය. මේ පයිතගරස් සම්බන්ධතාවයෙන් කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා. අපි කෙටියෙන් කියනවා කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් යන්න කර්ණය 90 වැදිලා නැති කෙනා කීයද කර්ණය? 2යි. එහෙනම් දෙකේ වර්ගය සමානයි. එකේ වර්ගය දන x වර්ගය. දෙකේ වර්ගය කියන්නේ දෙවරක් 2 කීයද? 4ක් වෙනවා. එකේ වර්ගය 1යි. x වර්ගය x වර්ගයමයි. ධන එක මෙහා පැත්තට ගේනවා. මොකද x හොයන්න ඕනේ. එහෙනම් x වර්ගය තනි කර ගන්න ඕන. 4න් 1ක් 3යි. 3 සමානයි x වර්ගය. එතකොට x කියන්නේ වර්ගමූල 3ක් වෙනවා. අපි දැනට වර්ගමූල 3න් ඔක නවත්තමු. ඊට පස්සේ අපි යනවා අපේ සූත්‍රයට. වර්ගඵලය සමානයි භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කිරීම නැත්නම් ಗುಣ කිරීම ලම්බ උස. භාගයයි ಗುಣ කිරීම ආධාරක පාදයේ දිග 2යි ලම්බ උස x. x හොයාගත්ත මූල 3යි කියලා. එහෙනම් භාගය ಗುಣ කරනවා 2න් සහ මූල 3ෙන්. දෙකට දෙක කපලා දාන්න පුළුවන් අපිට. සුළු වෙනවා. එහෙනම් උත්තරයක් එනවා මූල 3යි. මේ වල ඒකකයේ සෙන්ටිමීටර හින්දා වර්ගඵලයක් හින්දා වර්ග සෙන්ටිමීටර වෙන්න ඕන. පාදයක දිග සෙන්ටිමීටර වර්ගඵලයක් ගත්තී ඒක වර්ග සෙන්ටිමීටර වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. රයිට්. ඊළඟට අපි බලමු දෙවන ක්‍රමයට යන්න. දෙවන ක්‍රමයේදී කියන්නේ දෙවන සූත්‍රය පදනම් කරන් තමයි මම හදන්න යන්නේ. මොකද්ද මේකෙදි වෙන්නේ? භාගය ಗುಣ කරනවා පාදයක දිගෙන් ಗುಣ කරනවා තවත් පාදයක දිගෙන් ಗುಣ කරනවා. එම පාද දෙක අතර කෝණේ මොන අගයද? සයින් අගය. දැන් සයින් අගයන් ටිකක් දුන්නනේ මම. සයින් 30 භාගයයි කිව්වා. සයින් 45 එකයට මූල 2යි කිව්වා. සයින් 60 මූල 3යට 2යි කිව්වා. සයින් 90 1යි කිව්වා. රයිට්. දැන් බලමු අපි මේකෙදි මොකද්ද කරන්න කියලා. දෙවෙනි ක්‍රමයට ගියාට පස්සේ සමපාද ත්‍රිකෝණයක්. පාදයක් කීයද? සෙන්ටිමීටර් 2යි. සමපාද නම් කෝණයක් අංශක කීයද? 60යි. මොකද ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180ක්. පාද තුන සමාන නම් සමපාද. එතකොට කෝණස් සමාන කොටස් තුනකට බෙදෙනවා. 180 තුනට බෙදෙනවා. කීයද? 60යි. එතකොට මේක හරි පහසුයි. වර්ගඵලය සමානයි දෙකෙන් එක ಗುಣ කිරීම පාදයක දිග ಗುಣ කිරීම තවත් පාදයක දිග ಗುಣ කරනවා. එම පාද දෙක අතර කෝණේ මොන අගයෙන්ද? සයින් අගයෙන්. රයිට්. එතකොට බලමු භාගය ಗುಣ කරනවා පාදයක දිගෙන්. කැමති පාදයක් සිලෙක්ට් කරගන්න. මම ගන්නම් මේ පාදේ. එහෙනම් කීයද ඒක? 2යි. තවත් පාදයක දිග ඕන. එහෙනම් ගන්න තවත් පාදයක්. මෙයා ගත්තනේ. ගන්න මෙයාව. එහෙනම් මේ පාදේනේ මම ගත්තේ. භාගය ಗುಣ කරනවා පාදයක දිගෙන්. පාදයක දිග 2යි. තවත් පාදයක දිගත් කීයද? 2යි.
වැඩි කරන්න ඕන නැත්තම් ಗುಣ කරන්න ඕන එම පාද දෙක අතර කෝණයේ sin නගින් මම සිලෙක්ට් කරගත්තු පාද දෙක මේ දෙන්න මේ පාද දෙක අතර කෝණය කියන්නේ sin කීයද 60 භාගයයි දෙකයි මෙතනින් කැපෙනවා එතකොට එක දෙකක් ඉතුරු වෙනවා sin 60 තියෙනවා sin 60 යගේ කීයද මූල 3ට දෙකයි මේ දෙකට දෙකක් කැපෙනවා උත්තරයක් එනවා මොකද්ද මූල 3ක් එතකොට කියනවා වර්ග සෙන්ටිමීටර් කියලා right ඊළඟට අපි බලමු දැන් මෙතනදී අපි හැදුවා පළවෙනි ගාන පාදයක දිග 2 සෙන්ටිමීටර වන සමපාත ත්‍රිකෝණයක වර්ගඵලය ක්‍රම කීයක් තිබ්බද දෙකක් පළමු ක්‍රමය කියලා තිබ්බා දෙවන ක්‍රමය කියලා තිබ්බා එතකොට මේ පළමු ක්‍රමයේදී මොකද්ද උනේ භාගයයි ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බූස කියලා තමයි ලියාගත්තේ දෙවන එකේදී මම දෙවන සූත්‍රයට ගියා භාගය ගුණ කෙරුවා පාදයක දිගෙන් සහ තවත් පාදයක දිගෙන් සහ එම් පාදයක අතර කෝණය sin නගින් right මම හිතනවා දුවේ පුතේ අපි මේ ගාන අපි දාගමු ගැටලු 1 කියලා වර්ගඵලය හා පරිමාව පාඩම. ඒතර මේකෙදි මේ ගැටලුවටත් කලින් ත්‍රිකෝණයක වර්ගඵලය කියන පාඩමට යද්දී වර්ගඵලය හා පරිමාව තිබ්බේ. මෙම ඒකකයේ යටතේදී තල රූපවල වර්ගඵලය පිළිබඳවත් ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව පිළිබඳවත් හදාරනු ලබයි. අපි කෙටියෙන් දාගමු පළවෙනි පාඩම වර්ගඵලය හා පරිමාව. ඊට පස්සේ අපි දාගමු තල රූපවල වර්ගඵලය. තල රූපවල වර්ගඵලය යටතේදී අපි කතා කරනවා ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, ට්‍රපීසියම, වෘත්තය, කේන්ද්‍රික ඛණ්ඩය පිළිබඳව. ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, ට්‍රපීසියම, වෘත්තය, කේන්ද්‍රික ඛණ්ඩය පිළිබඳව අධ්‍යයනය කරයි. ඊට පස්සේ අපි ගන්නවා පළවෙනි අනුමාත්‍රිකාව අපේ ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම සඳහා පහත දැක්වෙන සූත්‍ර දෙක යොදා ගනී. පළමු සූත්‍රය වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. ඊළඟ දෙවන සූත්‍රය වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම පාදයක දිග ගුණ කිරීම තවත් පාදයක දිග ගුණ කරනවා එම පාද දෙක අතර කෝණය sin නගින්. අපි කෝණ කිහිපයක sin නගයන් ටික ලියා ගමු. sin 30 දෙකෙන් එකයි sin 45 මූල දෙකෙන් එකයි sin 60 දෙකෙන් මූල 3යි නැත්නම් අපි මූල 3 බෙදීම 2යි කියලා කියනවා. sin 91යි. හරි. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය යටතේ මම ගැටලුව 1 පාදයක දිග 2 සෙන්ටිමීටර වන සමපාත ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න. මේ ගාන හදාන්න ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. අපි පළමු ක්‍රමය සහ දෙවන ක්‍රමය යටතේදී මේ ගාන හදමු. පළමු ක්‍රමය යටතේදී වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස භාගයයි දෙක ගුණ කිරීම මූල 3 කියලා එනවා. එතකොට මූල 3ක් එනවා.
දෙවන ක්‍රමයේ යටතේ අපි බලමු වර්ගඵලය හොයන්න පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම පාදයක දිග ගුණ කිරීම තවත් පාදයක දිග ගුණ කිරීම එම පාද දෙක අතර කෝණයේ සයින් අගය. එතකොට මේක දෙකෙන් එක පාදයක් 2යි කියලා ගත්ත හැකි. තවත් පාදයක් තෝරාගද්දී ඒකත් 2යි කියලා ගත්ත හැකි. ඒක වැඩි කරනවා එම පාද දෙක අතර කෝණයේ සයින් අගයෙන්. එතකොට සයින් 60 එනවා. රයිට්. එහෙනම් අද දවසේ ටෙලි සරසවි නාලිකාව තුලින් මම තාක්ෂණ වේදයේ විෂය ධාරාව පිළිබඳ කතා කෙරුවා. තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය හා තාක්ෂණ වේදයේ විෂය ධාරාව හා සම්බන්ධ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ කතා කෙරුවා. තාක්ෂණ වේදයේ විෂය අන්තර්ගතය කතා කෙරුවා. තාක්ෂණ වේදයේ විෂය ධාරාව හා සම්බන්ධ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂය ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කතා කෙරුවා. තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂය 12 සහ 13 ශ්‍රේණි වලට අදාළ විෂය නිර්දේශය පිළිබඳ කතා කෙරුවා. මේවා කතා කරගෙන යද්දී අපිට මුලින්ම හමු වුණා 12 ශ්‍රේණියේ පළමු පාඩම වර්ගඵලය සහ පරිමාව පිළිබඳ. එතන මේ වර්ගඵලය සහ පරිමාව පිළිබඳ ආරම්භයක් මම අද දිනේ ගත්තා. මොකද මේකට හේතුව එතකොට දරුවන්ට තේරෙනවා මේක හරියට කරගෙන ගියොත් මේක ඇති දෙයක් නෑ. මේ පාඩම් මාලාවට අකණ්ඩව සම්බන්ධ වුණොත් තමන්ගේ අදිෂ්ඨාන තමන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. එතකොට මේකෙදි මං ඉස්සෙල්ලාම වර්ගඵලය කියන පාඩමට ගියාට පස්සේ මං කිව්වා මේකෙදි කතා කරන්නේ තල රූප ගැනයි ඝන වස්තු ගැනයි. තල රූපවල වර්ගඵලය විතරයි කතා කරන්නේ මොකද සැලකිය යුතු ඝනකමක් නැහැ. ඒතකොට පරිමාව කතා කරන්නේ නැහැ. ඝන වස්තු වල කිව්වා පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව ගැන කතා කරනවා කියලා මම අද පටන් ගත්තා තල රූපයක් පිළිබඳව. ඒ තමා ත්‍රිකෝණය. ත්‍රිකෝණේ පාද 3යි කෝණ 3යි වර්ගඵලය හොයන්න සූත්‍ර 2යි. මොකක්ද එකක්? භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කෙරුවා ලම්බෝසයෙන්. ඊළඟ එක තමා භාගය ගුණ කෙරුවා පාදයක දිග වැඩි කෙරුවා තවත් පාදයක දිගෙන් සහ එම පාද දෙක අතර කෝණේ සයින් අගයෙන් කියලා. පැහැදිලිද? රයිට්. එහෙනම් මම පොඩ්ඩක් ආරම්භම දවසේ පොඩි ගෙදර වැඩක් දෙනවා. එතකොට මේක තමා ගැටලුව 2. මම උත්තර දාන්න යන්නේ නැහැ. පාදයක දිග 3 සෙන්ටිමීටර වන සමපාර්ශ්ව ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න. ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. විභාගයේදී හදන්නේ ලේසි ක්‍රමයට. පැහැදිලිද? හැබැයි තාම අපි විභාගයට ලියන්න යන්නේ නැහනේ. එහෙනම් හුරු වෙනකම් මේ ක්‍රම දෙකටම අපි හදමු. එහෙනම් මොකද්ද? පාදයක දිග 3 සෙන්ටිමීටර වන සමපාර්ශ්ව ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න යන්නේ. එහෙනම් පළමු ක්‍රමයෙන් යනවා නම් මොකද්ද අපි යන්නේ? භාගය ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බෝස. දෙවෙනි ක්‍රමයට යනවා නම් මොකද්ද යන්නේ? භාගය ගුණ කිරීම පාදයක දිග ගුණ කිරීම තවත් පාදයක දිග ගුණ කිරීම එම පාද දෙක අතර කෝණේ සයින් අගය කියලා එන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් අද දිනේ තාක්ෂණ වේදය විෂය ධාරාව යටතේ 2021 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ආදරණීය මගේම දුවල පුතාලට තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂය හා සම්බන්ධව මම පළමු වැඩසටහන ආරම්භ කරා. ඉතින් අකණ්ඩව ටෙලි සරසවි නාලිකාව තුලින් මේ වැඩසටහන් මාලාවත් සමග සම්බන්ධ වෙලා දෛනිකව ලබා දෙන වැඩසටහන දෛනිකව ලබා දෙන පාඩම් සටහන හොඳින් අධ්‍යයනය කරලා විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරලා රටට දැයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ආරාධනා කරමින් ටෙලි සරසවි නාලිකාව හා සම්බන්ධව තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂය, ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය, ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය සහ තොරතුරු හා sannivedana තාක්ෂණ වේදයේ විෂය යන විෂය හා සම්බන්ධ වැඩසටහන් වලටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් ඊට අමතරව වෙනත් විෂය ධාරාවන් හදාරන ආදරණීය දුවල පුතාලටත් එම විෂය ධාරාවන් හා සම්බන්ධ වෙන ලෙසත් ආරාධනා කරමින් අද දිනේ මේ වැඩසටහන තුලින් මම සමුගන්නවා. ඉතින් වෙනත් මේ පාඩම හා සම්බන්ධ ඉදිරි වැඩසටහනකදී ඉදිරි දිනයකදී හමුවන බලාපොරොත්තු වෙන ආයුබෝවන් වාසනාවන්.